තිරුවන් සරණයි හැම දිනාටම. අද අපි අපේ සදහම් හමුව ආරම්භ කරනවා සුපුරුදු වෙලාවට. වෙනදා වගේම ලෝකේ පුරා නිවෙස්වල මේ දිනවල විවේකයෙන් කටයුතු කරන අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ සදහම් හමුව සඳහා එකතු වෙනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡා කරන්නේ ඇයි කියන කාරණේ හැමදෙනාම දන්නවා. අපි හැමදාම මතක් කරනවා වගේම මනුෂ්‍ය ජීවිතය ආර්ය ජීවිතයේ කොටස් දෙකකින් අපිට හඳුනා ගන්න පුළුවන්. එක් පැත්තක් මේ අපේ පොදුවේ සියලු දෙනාම ආර්ය අනාර්ය කියලා විශේෂයක් නැතුව සියලු දෙනාම ගත කරන ලෞකික ජීවිතය මරණයෙන් මෙහා පැත්තේ ජීවිතයක් තිබෙනවා. කය නඩත්තු කිරීම, අප සමග ජීවත් වෙන පුද්ගලයන් සමග පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, පරිසරය සමග කටයුතු කිරීම, ඒ වගේම යුතුයකම් වගකීම් ආදී දේවල් මේ විදිහට ලෞකික පැත්තේ ජීවිතයක් අපි හැම දිනාටම තිබෙනවා. නමුත් එතනින් එහාට අපේ ආර්ය ජීවිතේ විහිදෙනවා ලෞකිකත්වයේ ඉක්මවා ගිය ගැඹුරක් දකින යථාර්ථය අවබෝධ කරගෙන ඒකත් එක්ක ජීවත් වෙන ලෞකිකත්වයේ තුල නැති ලෞකිකත්වයේදී හමු නොවන නිවීමක් සැනසීමක් සහිත ජීවිතයක් බුදුදහමේ පෙන්වා දීලා තියෙනවා. දැනටමත් අපි සෑහෙන ප්‍රමාණයෙන් අත්විඳින අය ලෞකිකත්වයේ ඉක්මවලා ගිහිල්ලා තියෙනවා යම් යම් අංශවලින්. ඒ ਸਰව සම්පූර්ණ වශයෙන් ඉක්මවා යා යුතුව තිබෙනවා. ඒ නිවීම, ඒ සැනසීම, ඒ නිවන, නිබ්බාන කියන වචන වලින් හඳුන්වනවා. ඉතින් අන්නේ ලෞකිකත්වයේ ඉක්ම වූ ජීවිතයේ ලෝකුත්තරත්වයේ ඒ සඳහාත් අපිට විශේෂයෙන් උපකාරී වන්නේ මේ තථාගත ධර්මය. ඒ නිසායි අපි මේ විදියට එකතු වෙලා තථාගත ධර්මය ශ්‍රවණය කරන්නේ, විමසන්නේ, සාකච්ඡා කරන්නේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා. හොඳයි, අපි මේ වන විට මාතෘකාවක් තියාගෙන මේ ධර්ම සාකච්ඡාව කරගෙන එනවා. අපි මේ දිනවල මාතෘකාව හැටියට තියාගෙන තියෙන්නේ විපස්සනා, විදර්ශනා කියන මාතෘකාව. එතකොට දැන් මේ පිළිබඳව හැම දිනාටම සැලකිය යුතු අවබෝධයක් තිබෙනවා. කොහොම නමුත් මේ හමුවට පසුව එකතු වුණු ඇත්තන්ගේ දැනුම පිණිස ඊටාම සාරාංශ වශයෙන් මේ විපස්සනා කියන කාරණේ මම පැහැදිලි කරන්නම්. විපස්සනා කියන වචනේ සාමාන්‍ය අර්ථය ගැඹුරින් දකිනවා, විශේෂයෙන් දකිනවා වැනි අදහසක් තියෙන්නේ. ඉතින් දහමට ආපුවම යත ස්වභාවයේ ඇත්ත తত্ত্বය පවතින తত্ত্বය තේරුම් ගන්නවා කියන එක. ඒ වගේම මේක අතීතයට සම්බන්ධතාවයක් පෙන්වන්නේ නැහැ. හුඟක් වෙලාවට අනාගතයට සම්බන්ධතාවයක් පෙන්වන්නෙත් නැහැ විපස්සනා. විපස්සනාව නිතරම වර්තමානයි කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ වර්තමාන මොහොතේ අපේ ඇස කන නාසය දිවකය සහ මනස කියන මේ ඉන්ද්‍රිය හයට ගෝචර වෙන දේ අපි ඒකට කියන ඉන්ද්‍රියාරම්මන කියලා. එහි යථා ස්වභාවය තේරුම් ගැනීම තමයි. එතකොට දැන් මේ ඉන්ද්‍රිය හයට ගෝචර වෙන දේ අපේ දහමේ සමහර තැන්වල ලෝක කියලා සඳහන් වෙලා තියෙනවා. දැන් ලෝකය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ
බුදු පියාණන් වහන්සේගෙන් විමසුවාම උන්වහන්සේ බොහෝ වෙලාවට පිළිතුරු සපයලා තියෙන්නේ ඒ අර්ථයෙන්. මේ ඇස යම් තැනක තියෙනවද, ඇසට පෙනෙන දෙයක් තියෙනවද, කන තියෙනවද, කනට ඇහෙන දෙයක් තියෙනවද, නාසයේ තිබෙනවද, ඒට දැනෙන දෙයක් තිබෙනවද, දිව කය තිබෙනවද, ඒවට දැනෙන දේ තිබෙනවද, මනස තිබෙනවද, ඒට වැටහෙන දේ තිබෙනවද, ඔන්න ඔය ටික තියෙන තැන ලෝකය තිබෙනවා. කාගේ ලෝකයේද? ඒ පුද්ගලයාගේ ලෝකය. එතකොට ඒ වර්තමාන මොහොතේ ඒ දැනෙන දේ, ඒ පෙනෙන දේ, ඇහෙන දේ, වැටහෙන දේ, විඳින දේ, දැනෙන දේ, අන්න ඒකයි වර්තමාන දේ කියලා කියන්නේ. අන්න ඒක තමයි අපි ගන්නෙ මේ විපස්සනාවට. එහි යථා ස්වභාවය තමයි අපි වටහා ගන්න. ඉතින් තවත් අවස්ථාවක ලෝක කියන වචනයට ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේවරේ සසඤ්ඤිම්මි සමනකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච කියලා එහෙමත් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ බඹයක් පමණ වූ සංඥා මනස සහිත කලේවරය කිව්වේ මේ සතර මහා භූත වලින් සකස් වුණු රූපකායට. නිකම්ම නෙමෙයි, සසඤ්ඤිම්හි සමනකේ සංඥා සහිත මනස සහිත කියන එක. ඒ කියන්නේ නාම ධර්මත් සහිත මේ කලේවරය තමයි ලෝකය කියලා කියන්නේ. එතනින් අදහස් කරන්නේ ඒ දෙයම තමයි. පසිඳුරන්ට සහ මනසට වර්තමාන මොහොතේ ගෝචර වෙන දේ. ඉතින් දැන් අතීතයේ අහලා දැකලා විඳලා වටහාගත් දේවලුත් තිබෙනවා. දැන් සංඥා ස්කන්ධය අපි සංඥා ස්කන්ධය පිළිබඳව කතා කරා. ඒ තිබෙනවා. එතකොට ඒවත් ඇත්ත වශයෙන්ම තිබෙනවා කිව්වට මෙනෙහි කරොත් ඒක වර්තමාන වෙනවා. ඒ මෙනෙහි කරනකොට ඒකත් වර්තමාන වෙනවා. දැන් අතීත සිද්ධියක්, අපේ ජීවිතයේ අතීත අත්දැකීමක්, අතීතයේ සිදුවීම් දැක්ක දෙයක්, ඇහුව දෙයක්, විඳ දෙයක්, වටහාගත්ත දෙයක් අපේ මතකයේ රැඳිලා තිබෙනවා. කොහොම නමුත් ඒ දේ උනත් අතීතයි කියලා අපි සාමාන්‍යයෙන් නම් කෙරුවට ඒක උනත් මතක් වීම සිද්ධ වෙන්නේ මේ මොහොතේ වර්තමාන. එතකොට දැන් පේන, ඇහෙන, දැනෙන, විඳින දේ ඒක වර්තමානයි. අතීතේ දැකලා, අහලා, විඳලා, වැටහිලා මතක තිබුණු දේ ඒක මතක් වෙන්නේ වර්තමාන. එතකොට කොහොම ගත්තත් මේක වර්තමානයි. ඉතින් මේ වර්තමාන දේ තමයි අපේ විපස්සනාවට අදාළ වෙන්නේ. මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ වර්තමාන මොහොතේ. ඉතින් ඒ විෂයපතේ වර්තමානයේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ පුළුල් විෂයක්. ඉතින් ඒක නිසා ඒක අපේ විපස්සනාව පැහැදිලි කරන තැන්වල ධර්ම සාහිත්‍යයේ කොටස් දෙකකින් අපි අඳුනගත්තා. එක කොටසක් තමයි විශ්ව ආචාර ධර්ම කියන කොටස. ඒක ඊටාම වැදගත් කොටසක්. මේ ආචාර ධර්ම පද්ධතිය මත තමයි මේක යහපත් විදිහට පවතින. අපගේ ජීවිතය සහ අප සමග ජීවත් වෙන අනිකා, සතා සීපාව, ගහකොළ පරිසරය, මහ පොළව, මේ සියලු දේ යහපත් ලෙස පවතින්නේ, නිසියාකාරයෙන් පවතින්නේ ආචාර ධර්ම පද්ධතිය උඩ.
ඒකට අපි බුද්ධ ධර්මයේ තනි වචනයක් කියන සීල කියලා. නිකම්ම නෙමෙයි ආර්ය සීල, කුසල සීල කියන වචනේ යෙදිලා තියෙන්නේ. මොකද හේතුව අනාර්ය සීල, අකුසල සීල කියලා කොටසකුත් තියෙනවා. ඒක නිසා මේ විශ්ව ආචාර ධර්ම පද්ධතිය, සදාචාර පද්ධතිය බුදුදහමේ හඳුන්වන්නේ ආර්ය සීලය, කුසල සීලය වශයෙන්. එතකොට ඒ නිතරම යම් ආචාර ධර්මයක්, යම් හැසිරීම් රටාවක් අපි පිළිගන්නවද, ඒ හැසිරීම් රටාව, ඒ ආචාර ධර්මය නිතරම අර අපේ මිම්මෙන්, කුසලය අකුසලය මනින මිම්මෙන් මැනලා තමයි අපි ගන්න. කුසලයේ අකුසලයේ මනින මිම්ම බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා. අපි ඒක කලින් සාකච්ඡා කළා. අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී කිසියම් කායික ක්‍රියාවක්, කිසියම් වාචික ප්‍රකාශනයක්, කිසියම් සිතවිල්ලක්, අදහසක්, මතයක් තමන්ට අහිත පිණිස පවතිනවද, තමා නොවන අනුන්ට, අන් අයට අහිත පිණිස පවතිනවද, බාහිර ලෝකයට අහිත පිණිස පවතිනවද, ඊළඟට තමන් සහ අනුන් අත්පර මේ දෙකම එකට ගත්තම සමස්ත ජීව පද්ධතියටම අහිත පිණිස පවතිනවද, ඒ අකුසලයි. එතකොට අපිට ඕනෑම කායික හැසිරීමක්, කිසියම් වචන භාවිතයක්, සිතුම් පැතුම් රටාවක් මේ මිම්මෙන් මනින්න පුළුවන්. ඒකෙන් මැන්නම ඒක සාර ධර්මයක්ද, සදාචාරමය කාරණයක්ද, දුරාචාරමය කාරණයක්ද කියලා මැනලා ගන්න පුළුවන්. එතකොට එහෙම මැනලා ඒක අපි අවබෝධ කරගෙන, තේරුම් අරගෙන එය දුරාචාරයක් නම් අපි බැහැර කරනවා. සදාචාරමය හැසිරීමක් නම්, සාරධර්මීය හැසිරීමක් නම් එය අපි පිළිගන්නවා, ඊට අනුගතව කටයුතු කරනවා. ඔකට සීල කියනවා. එහෙම නැත්නම් ඕක තමයි විදර්ශනාවේ පළවෙනි කොටස. විශ්ව ආචාර ධර්ම පද්ධතිය තේරුම් ගැනීම, පිළිගැනීම සහ ඊට අනුගත වීම. ඊළඟට විදර්ශනාවේ විෂයපතේ දෙවෙනි කොටස ටිකක් පුළුල් එකක්. ඒ තමයි විශ්ව යථාර්ථය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන සියලු දේ. අන්න එතෙන්දි තමයි අර ලෝක කියන වචනේ අපිට අදාළ වෙන්නේ. විශේෂයෙන්ම විශ්වයේ තියෙන සියලු දේ කියන්නේ මෙහි තියෙන සියලු දේ ගැනලා මැනලා ප්‍රමාණ කරලා, සංඛ්‍යාගත කරලා, වගුගත කරලා එහෙම නෙමෙයි. සියලු දේ කියලා කිව්වේ අපිට අපේ ඉන්ද්‍රිය පහට සහ මනසට ගෝචර වෙන දේ වර්තමාන. තවත් විදිහකට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා නාම සහ රූප වශයෙන්. නාම රූප කියලා. එතකොට විශ්වයේ ඇති සියලු දේ කියලා අප හඳුන්වන්නේ නාම සහ රූප. එතකොට මේ නාම රූප අවබෝධ කර ගැනීම, නාම රූප ධර්මවල යථා ස්වභාවය, ඇති තතු, ඇත්ත తত্ত্বය අවබෝධ කර ගැනීම, ඒ පිළිගැනීම, ඒ ඇත්ත తত্ত্বයේ සමග කටයුතු කිරීම, ඊට අනුගතව ක්‍රියා කිරීම. අපි ඒ සඳහා ඊ වචන දෙකක් භාවිතා කළා. තතතා යථා භූත. එතකොට තතතාව කියන්නේ ඔය ඇත්ත తত্ত্বය. යථා භූත කියන්නේ ඒ ඇත්ත తত্ত্বය. එතකොට තතතාව එක්ක, තතතාව තේරුම් අරගෙන, තතතාව පිළි අරගෙන, තතතාව සමග දිවි ගෙවීම, ඊට අනුගත ජීවිතයක් ගත කිරීම තථාගත. බුදුහාමුදුරුවෝ තවත් තැන්වල යථා භූත
වචනේ අල්ලලා උන්වහන්සේ ගැන දේශනා කරලා තියෙනවා. යථා වාදී තථාකාරී. යථාකාරී තථාවාදී කියලා. යථාව ඒ කියන්නේ මේ ඇති තතුවමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ. යථාවාදී කියන්නේ ඒක. යථාව ඇත්ත తত্ত্বය ඇති తত্ত্বය හැබෑවටම පවතින දේ. අමුතුවෙන් එකතු කරලා නැති දෙයක් ඇති කරලා ඇති දේ වැඩි කරලා ඒක අඩු කරලා ඒකට එකතු කරලා කියන සිරිතක් තථාගතවරුන්ගේ නැහැ. යථාවාදී කියන්නේ ඒකයි. පවතින්නේ යම්සේද ඇති තතු යම්සේද ඇති තතුවමයි පවසන්නේ. යථාවාදී. ඒ වගේම තථාකාරී. අර ඒකට අර අනුගත වෙනවා කියලා කියන්නේ ඒක. ඇත්ත තත්වයටම අනුගත වෙලා කටයුතු කරනවා කියන්නේ. ඉතින් ওই විදිහට විදර්ශනාවේ විශේෂපතේ වෙන්නේ ඔය නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිළිගැනීම ඊට අනුගතව ජීවත් වීම. මේක අවබෝධ කරගත්තේ නැතොත් පිළිගත්තේ නැතොත් ඒක ඊට අනුගතව ජීවත් නොවුනොත් මොකද වෙන්නේ? වෙන්නේ දුකටපත් වීම. අන්න එතකොට අපේ ප්‍රධාන විෂය මාතෘකාව සම්බන්ධ වෙන එතෙන්. දුක හටගන්නේ දුක ඇති වෙන්නේ එහෙමයි. ඉතින් දුකෙන් මිදීම තමයි මිදීම සඳහා මිදීමේ මාර්ගය තමයි මේ විපස්සනාව යථා ස්වභාවය දැකීම. ඒ වගේම විදර්ශනාවේදී අපි මොනවාද අපට හමු වෙන යථා ස්වභාවයන් නාම රූප ධර්ම වල යථා ස්වභාවයන් මොනවද? අතේ ඇඟිලි පහ වගේ අපි පහක් කිව්වා. අනිච්චතා, අනත්තතා, විපරිණාමතා, සමුදය වයතා, පටිච්ච සමුප්පන්නතා වශයෙන්. ඒවා බොහෝ වෙලාවට බුදු පියාණන් වහන්සේ මේ විදර්ශනාව දේශනා කරන බොහෝ අවස්ථාවල දේශනා කරපු මේ පැහැදිලි කරන කාරණා. ඉතින් ඒවත් අපි සාකච්ඡා කළා. ඒ ධර්මතා අනිච්චතා අනත්තා විපරිණාමතා සමුදය වයතා පටිච්ච සමුප්පන්නතා කියන මේ අපිට සාමාන්‍යයෙන් විදර්ශනාව පිළිබඳව දේශනා කරලා තියෙන බොහෝ තැන්වල දේශනා වෙලා තියෙන කාරණා සාරාංශ කරලා ගත්තම අපිට මතක තියාගන්න පහසුයි සියලු නාම රූප ධර්ම වලට පොදු ස්වභාවයන් මේ දක්වන්නේ. ඉතින් ඊට අමතරව අපි මේ සඳහා පාදක කරගත්ත දේශනාවක් ඔබට මතකයි අපි මෙහි මුල් සාකච්ඡාවලදී සාකච්ඡාවට ගත්තා මේ ඥාන සූත්‍රය. මේ ඥාන සූත්‍රයේදී මේ පංචස්කන්ධය තමයි ලෝකය කියන්නේ. නාම රූප කියන්නේත් ඒකටමයි. එහිදී දේශනා කළා මේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ මේ යම්කිසි දෙයක යම් අධ්‍යක්ීමක් ලබනවාද යම් මොහොතක යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං. ඔය ගතං කියලා දෙන්නේ ආගතං කියන වචනේ.
ආගතං කියන්නේ ඒ අත්දැකීම ලබන අවස්ථාව නැත්තම් ඒට පැමිණීම කියලා. සාමාන්‍යයෙන් ආගත කියන වචනේ අදහස පැමිණීම වගේ අර්ථයක් තියෙන්නේ. නමුත් මෙතන අපි ගන්න ඕන ඒ අත්දැකීම ලබන අවස්ථාව. දැන් රූපගතං කියන්නේ රූප ධර්මය නැත්තම් රූපස්කන්ධය අත්විඳින අවස්ථාව. මේ අත්විඳින අවස්ථාවේ ඒ පිළිබඳව සිහිනුවන උපද්ද ගත්තම සතිපට්ඨානය කරගත්තම ඒ රූපස්කන්ධයේ යථා ස්වභාවය අපිට සාක්ෂාත් කරන්න අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එතනින් යට පෙන්න තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති කියලා. ඉතින් සිහිනුවන උපද්දාගත්ත කෙනාට රූප ධර්ම වල නැත්නම් රූපස්කන්ධයේ යථා ස්වභාවය ওই විදිහට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම වේදනාගතං යම් කිසි ආකාරයක විඳීමක් යම් අවස්ථාවක කරනවාද ඒත් එහෙමයි. සංඥාගතං යම් සංජානනයක් කෙරෙනවද ඒත් එහෙමයි. සංකාරගතං යම් ආකාරයක ත්‍රිවිධ සංස්කාර කෙරෙනවද මනෝ සංකාර වචී සංකාර කාය සංකාර වශයෙන් ඒත් එහෙමයි. අන්තිමට විඥානගතං විඥානනය වෙන අවස්ථාවේ විඥානයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ සිහිනුවන උපද්දලා බැලුවත් ඒ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ස්වභාවය අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ කොයි අවස්ථාව ඒකයි ඔය ඥාන සූත්‍රයේදී පැහැදිලි කරේ. ඉතින් ඒකෙදි පළමුවෙන් ඇති කරගන්නේ අපි සීලය. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා කිව්වේ. කාම සහ අකුසල කියන දේවල් වලින් දුරස් වීම එතන පෙන්වන්නේ අර මූලික ආර්ය සීලය කුසල සීලය. ඉතින් ඔන්න ඔය විදිහට මේ වචන පහෙන් නියෝජනය වෙන ධර්මතාවල යථා ස්වභාවය අනිත්‍යතා අනත්තතා විපරිණාමතා සමුදය වයතා පටිච්ච සමුප්පන්නතා කියන මේ ස්වභාවය නියෝජනය වෙනවා. ඉතින් හොඳයි අපි මේ වෙන විට මේ පංචස්කන්ධයෙන් නැත්නම් නාම රූපයේ යථා ස්වභාවය සාකච්ඡා කරමින් යන්නේ. අපි මේ වෙන විට ස්කන්ධ පහම පිළිබඳ අවබෝධය ඇති කරගෙන තිබෙනවා. අපි පහුගිය සාකච්ඡාවේදී විඥාන ස්කන්ධය පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තා. පහුගිය ඊයේ සාකච්ඡාවේදී අපි විඥානය පිළිබඳව සෑහෙන මට්ටමකට සාකච්ඡා කරා. විඥානය පිළිබඳව යෙදිලා තියෙන නම් චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි ආදී වශයෙන් යෙදිලා තියෙන නම් අපි කතා කළා. ඒ නම් ආවේ කොහොමද? වෙලාවකට හිත කියනවා, මනස කියනවා, විඥානය කියනවා. කොහොමද මේ වචන බුදු පියාණන් වහන්සේ මේවා දේශනා කළා තියෙනවා. ඒ යම් යම් අවස්ථාවල අපේ හිත ඔය එක මනෝගතියකට වැඩිපුර නැඹුරු වෙලා ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට වේදනාවට ඒ කියන්නේ විඳීමට බරව මනස ක්‍රියාත්මක වෙනවා. එතකොට අනිත් ඒවා ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තවත් වෙලාවක චේතනාවට සිතීමට බර වෙලා ක්‍රියාත්මක වෙනවා. තවත් අවස්ථාවක තේරුම් ගැනීමට, අවබෝධ කර ගැනීමට, වටහා ගැනීමට විඥානණයට බර වෙලා ක්‍රියාත්මක වෙනවා. තවත් වෙලාවක මෙනෙහි කිරීමෙහි යෙදිලා සිටිනවා. මතක් කර කර ඉන්නවා පැරණි දේවල්. සංඥා ස්කන්ධයේ පහුරු ගාන ගතියක් තියෙනවා. ඒ වගේ ඒ ක්‍රියාවට මූලිකත්වයේ දීලා මනස ක්‍රියාත්මක වෙනකොට ඒ වෙලාවේ ඒ ප්‍රමුඛතා
ප්‍රමුඛතාව දීලා කටයුතු කරන්නේ නැත්නම් ඒ වැඩිපුර ක්‍රියාත්මක වෙන ධර්මතාවයේ අලලා මනස හඳුන්වලා තියෙනවා. ඉතින් ඒකයි වෙලාවකට විඥාන කියලා තියෙන්නේ. තවත් වෙලාවකට චිත්තං කියලා තියෙන්නේ. තවත් වෙලාවකට මනෝ කියලා තියෙන්නේ. ඉතින් ස්කන්ධ බෙදීමේදී සඳහන් කරලා තියෙන්නේ නම දක්වලා තියෙන්නේ විඥාන කියලා. විඥානන ලක්ෂණය අලලා විඥානං කියන්නේ අර මහා වේදල්ල සූත්‍රයේදී සරියුත් හාමුදුරන්ගේ දේශනාව අපි කිව්වා විඥානාති තිකෝ ආවසෝ විඥානං මේ අරමුණු වෙන්වෙන් කර දැන ගැනීමේ හැකියාව. ඒ වගේම අරමුණු ගැඹුරින් වටහා ගැනීමේ හැකියාව. විඥානාති ළඟට පජානාති අභිජානාති පරිජානාති කියලා මේ විඥාන ලක්ෂණේ පඤ්ඤා අභිඥා පරිඥා වශයෙන් මේක වර්ධනය වෙන ආකාරයත් අපි කතා කරා. ඒ විඥාණයම තමයි ඒ වර්ධනය වෙන්නේ වෙන එකක් නෙවෙයි. මූලික ලක්ෂණය ඔය විඥානන ලක්ෂණය වෙන් කොට අඳුන ගන්න ගති. ඉතින් ඒක ක්‍රමයෙන් දියුණු වෙනවා. පජානාති කියන වචනේ අපි දන්නවා ගාක්ම අපේ දේශනාවල සඳහන් වෙනවා. අභිජානාති කියන වචනේ සඳහන් වෙනවා. පරිජානාති කියන වචනේ සඳහන් වෙනවා. ඒවට අදාළ කුසලතා තමයි අභිඥා විඤ්ඤා පඤ්ඤා අභිඥා පරිඥා ආදී වශයෙන් අපි සාකච්ඡා කළා ඒ කාරණා. එතකොට විඥාණයම ක්‍රමයෙන් දියුණු වෙන ආකාරය අපි කතා කළා. මව කුසේදී හට ගන්නා වූ විඥානේ ඉපදුනයින් පස්සේ එයාට මාධ්‍ය හයක් ලැබෙනවා. ඇහැ කන නාසය දිව කය මන කියලා. ඉතින් මේ මාධ්‍ය හයත් එක්ක වේගයෙන් වර්ධනය වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් හඳුන්වලා තියෙන්නේ ඒකයි. ඒක බොහොම ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රියන්ට හම් වෙන අරමුණු ඔන්න අඳුන ගන්න පටන් ගන්නවා, තේරුම් ගන්න පටන් ගන්නවා. ওই විදිහට. ඊට පස්සේ අපි කිව්වා මේ විඥාණයට තවත් ගැඹුරු දේවලුත් වටහා ගන්න පුළුවන් කියලා පඤ්ඤා අභිඥා වගේ වචන වලින් කියවෙන්නේ. ඒවත් අපි කතා කළා. ඉතින් ওই විදිහට විඥාන කියන ස්වභාවය අපි කතා කළා. ඒ වගේම විඥාන ස්කන්ධයක් ගොඩනැගෙන ආකාරයත් අපි කතා කළා. මේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න දේවල් ගොඩ ගැහෙන හැටි. ඊට අදාළ බාහිරින් බහිද්දාවෙත් බොහෝ දේවල් එකතු වෙන රැස් වෙන හැටි. ඒකත් ස්වභාවික දෙයක් හැටියට අපි තේරුම් අරන් තියෙනවා. ওই විදිහට අපි විඥාන ගැන සෑහෙන දේවල් ප්‍රමාණයක් පහුගිය හමුවේදී සාකච්ඡා කළා. අද අපි තවත් ටිකක් විඥානය පිළිබඳව අවබෝධ කරගමු. හරියටම අපේ විදර්ශනාවේදී අපිට විඥානයේ සම්බන්ධයෙන් කොහොක්ද ප්‍රතිපදාව කුමක්ද කළ යුතු දේ කියලා. ඉතින් විඥානය හටගන්න ආකාරය, පවතින ආකාරය, නැති වෙන ආකාරය ස්වභාවිකව හේතුඵල ධර්මානුකූලව බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. නාම රූප පත්‍ය විඥානං මූලික වශයෙන්ම මේ නාම රූපය අසුරු කරගෙනයි විඥානය ඇතිවන්නේ. නාම ධර්මයි රූප ධර්මයි එකට ක්‍රියාත්මක වීම කියලා කියන්න පුළුවන්. රූප ධර්ම වලින් තොරව නාම ධර්ම පවතින්නේ නැහැ. සත්වයක් තුල රූප ධර්ම පවතින්නේ නැහැ නාම ධර්ම වලින් තොරව. එතකොට දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයකින් පවතින. ඊළඟට විඥානත් එහෙමයි. මේක නිකන් හරියට උපමාවකින් කිව්වොත් කකුල් තුනක් සහිත මේ ටීපෝ එකක් මේසයක් වගේ.
ඒක දැන් කකුල් තුනක් සහිත එකක කොයි කකුල ගැලෙව්වත් මේක වැටෙනවා. පවතින්න බෑ. තුනම අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයකින් තමයි පවතින්නේ. එතකොට මේ නාම රූප විඥාන කියන තුන අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයකින් පවතින්නේ සත්වයා තුළ. විඥානේ නැතුව නාම රූප පවතින්නේ නැහැ. නාමයි විඥානයයි රූපේන්තරෝ පවතින්නේ. රූපයි විඥානයයි නාම වලින් තොරව පවතින්නේ. එතකොට මේක සත්වයා තුල පෙන්නන විශේෂ ස්වභාවයක්, විශේෂ ලක්ෂණයක්. මේ තුන අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයකින් පවතින. තවත් ඔය නල කලාප වගේ සූත්‍රවලදී මේක දෙකකට අරන් තියෙනවා. දෙකකට අරන් තියෙනවා. නාම රූප එක පැත්තකට අරන් විඥාන අනිත් පැත්තට අරගෙන. එතකොට බටමිටි දෙකක් වගේ කියලා නල කලාපයක් කියන්නේ බටමිටිය කියන එකයි. එතකොට මේ දෙක එකිනෙකට හේතු කරලා තියෙන නිසා දෙකම කෙලින් තියෙනවා. අපිට එහෙම තියන්න පුළුවන් සමහර දේවල් එකක් අනික උපකාරී කරගෙන පවතිනවා. ඒක අනිත් එක උපකාරී කරගෙන පවතිනවා. එකිනෙක ආධාර කරගෙන කෙලින් හිටවන්න පුළුවන්. හැබැයි එකක් ඇද්දොත් අනිකත් වැටෙනවා. මොක ඇද්දත් අනික වැටෙනවා. ඒ කියන්නේ දෙකම පවතින්නේ නැහැ කියන එක. එකක් ඇද්දොත් දෙකම පවතින්නේ නැහැ. ඒක නාම රූපයේ ඇද වැටුණත් විඥානීය පවතින්නේ නැහැ. විඥානීය ඇද වැටුණත් නාම රූපයේ පවතින්නේ නැහැ. එහෙනම් එතනින් කියවෙන්නේ නාම රූප සහ විඥාන එකිනෙක මත නැත්නම් එකිනෙක ආධාර කරගෙන එකිනෙක ප්‍රත්‍ය කරගෙන උපකාර කරගෙන පවතින ධර්මතා දෙකක් කියලා. අන්‍යෝන්‍ය ප්‍රත්‍යතාවයක් පෙන්වනවා. ඉතින් ওই විදිහට ඔය තුන වෙන තුනක් හැටියට ගත්තත් නාම රූප එක පැත්තකට දාලා විඥාන එක පැත්තකට දාලා දෙකක් හැටියට ගත්තත් කොහොම නමුත් එකිනෙක මත පවතින ධර්මතා. උදේකලාව පවතින්නේ මේවා. මේක ඇයි එහෙම වෙන්නේ කිව්වොත් අපිට දෙන්න තියෙන උත්තරේ ඒක සෝබාදහමේ නියාමයි. ඒක හේතුඵල ධර්මතාවය. ඒක තමයි. ඉතින් ඒක අපි අවබෝධ කර ගැනීමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට නාම රූප පච්චය විඥාන. නාම රූපය ඇසුරු කරගෙන විඥානය පවතින. පච්චය කියන වචනේ ගක්ම අදහස් වෙන්නේ ආධාර කරගෙන උපකාර කරගෙන කියන තේරුම. ඊළඟට නාම රූපය හටගන්න විදිහ දේශනා කරද්දී උපාදාන පරිපවත්තු සූත්‍රය මම ඊයේ පැහැදිලි කළා. ඒ වගේ සූත්‍රවලදී පස්ස නාම රූප සමුදය විඥාන සමුදය කියලා එතනත් මේ කාරණේ පැහැදිලි කරනවා. නාම රූප සමුදය විඥාන සමුදය. ඒත් ඒ විදිහටම දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. නාම රූපේ යම් වෙලාවක බිඳ වැටෙනවද නොපවතිනවද ඒ විට විඥානේ පවතින්නෙත් නැහැ. අනිත් පැත්තෙන් විඥානපච්චය නාම රූපං විඥානයේ ඇසුරු කරගෙන නාම රූපයක් පවතින. විඥානයේ බිඳ වැටුනොත් නාම රූපේ පවතින්නෙත් නැහැ. ওই විදිහට හැමතැනම දේශනා කරලා තියෙන්නේ මේ ධර්මතා එකිනෙක මත පවතින බව. ඊළඟට දැන් අපිට වැදගත්ම කොටස අද අපි සාකච්ඡා කරන්න දේ තමයි මේ විඥාන නිරෝධගාමිනී පටිපදා කියන කොටස. විඥාණය නිරෝධ කිරීමේ ප්‍රතිපදාව කියන එක. ඒක තමයි අපිට විදර්ශනාවේදී හුඟක්ම වැදගත් වෙන කොටස වෙන්නේ. දැන් මෙතෙක් අපි ওই විඥානය ගැන කතා කරේ මේ විඥානය කියන ධර්මතාව පිළිබඳ යම් අවබෝධයක් තියෙන්න ඕන නිසා. එතකොට විඥාන නිරෝධගාමිනී පටිපදාව කියන්නේ කොහොමද? මේ විඥානය මේ යම් ආකාරයට යම් දේවල් අල්ලන ගතියක්
නැත්තම් යම් යම් දේ මත පිහිටන ගතියක් විඥානයේ තියෙනවා. ඒ පිහිටන්නේ හුඟක් වෙලාවට යම් ධර්මතාවයක් රූප ධර්මයක් හෝ නාම ධර්මයක් වේදනාවට බරණ විශේෂයෙන් සුඛ වේදනාවට බරණ විඥානය එය වැඩිපුර ඇසුරු කරන ගතියක් තියෙනවා. සමහර විට ඔක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. දුක් වේදනාවට බරණ ගැටෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක ඇසුරු කරන වෙලාවත් එහෙමත් තියෙනවා. මේ වැඩිපුර ආශ්‍රය කරනවා කියන එකට අපේ pāli භාෂාවෙන් යෙදිලා තියෙන්නේ පතිට්ඨිත කියලා. නැත්තම් සනිදස්සන කියලා. විඥානයේ යමක පිහිටා සිටිනවා. විඥානයේහි යමක් පිළිබිඹු කරනවා කියලා. අර නිදස්සන නැත්තම් සනිදස්සන කියන එකේ අදහස යමක් පිළිබිඹු කරනවා කියන එක. පතිට්ඨිත කියන්නේ යමක පිහිටලා සිටිනවා කියන එක. අර ওই දෙකම වචන දෙකක් වුණාට කියවෙන්නේ එකම අදහසක්. ඒ කියන්නේ යම් නාමයක් හෝ රූපයක් නැත්නම් තවත් පැහැදිලිව කිව්වොත් ඉන්ද්‍රිය ගෝචර වෙලා මනසින් තේරුම් ගත්ත දෙයක් විඥානනය කරගත්ත දෙයක් වේදනාවට බරණ එක්කෝ පිනවන ස්වභාවයෙන් යුක්ත නම් සහ පෙළෙන ස්වභාවයෙන් යුක්ත නම් විඥානය ඒකට ඒ මත පිහිටන ගතියක් තියෙනවා. ඒක අල්ල ගන්න ගතියක්. මොකද මේ අල්ලන්නේ දැන් සුඛ වේදනා ස්වභාවයක් නම් ඒ කියන්නේ පිනවන ස්වභාවයෙන් යුක්ත නම් විඥානයේ මේක අල්ලන්නේ නැවත නැවත පිනවීමේ අවශ්‍යතාවය නිසා. අපි මේ කතා කරන්නේ පුතුජන මනස ගැනයි පුතුජන ස්වභාවය පිළිබඳවයි. ඒතර පුතුජන මට්ටමේදී විඥාණය ඉන්ද්‍රිය ගෝචර වුණු යමක් පිනවන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මත විඥානයේ පිහිටන ගතියක් තියෙනවා. මේ පිනවන ස්වභාවය ඊටාම පහළම මට්ටම ඕලාරික මට්ටම ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපි ඔකට පංචකාම කියන. ඒ පංචකාම වලින් ඇති කරන්නා වූ අර ඕලාරික පිනවීම. ඒක ඉතින් අපිට විස්තර කරන්න ඕනේ. අපි අත්දැකීම හැමෝටම තියෙනවා. ඒ ඕලාරික පිනවීමක් වුණාම විඥානය ඒකට බර වෙනවා. නැඹුරු වෙනවා. ඒ මත පිහිටන ගතියක් ඇති වෙනවා අසුතවා පුතුජනගේ. මොකටද අර ඕලාරික වින්දනය නැවත විඳීම සඳහා. මොකද විඥානයේ ලක්ෂණයක් තියෙනවා. අපි මේකට කියනවා විඥාන ආහාර කියලා. සතරාකාර ආහාරයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ කබලීකාර පස්සමනෝ සංචේතන විඥාන වශයෙන් ආහාරයේ සතරාකාරයකින් පෙන්වන ඒ එකක් තමයි විඥාන ආහාරය. විඥාන ආහාරය කිව්වේ විඥානනය කරගන්න ඕන අලුතෙන් අලුත් අරමුණු දැනගන්න ඕන විඳින්න ඕන. ඕක මනසට තියෙන එක්තරා නිකන් අවශ්‍යතාවයක් බඩගින්නක් වගේ එකක්. කොච්චර අලුතෙන් අරමුණු දැනගත්තත් කොච්චර අලුතෙන් අරමුණු වින්දත් මනසට ඇති වෙන්නේ නැහැ. ඒ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය නිසා මනස අර වින්දනයේ පැත්තට නැත්තම් සුඛ වේදනාවක් ලැබුණොත් ඒකට නැඹුරු වෙන ගතියක්, එහි පිහිටන ගතියක් තියෙනවා. ඊළඟට ඒකයි පතිට්ඨිත කියන
වචනයෙන් අදහස් කරේ දුක් වේදනාවලත් පිහිටන ගතියක් තියෙනවා. මේ පෙළෙන ස්වභාවයකටපත් වුණාම ඒකේ පිහිටන්නේ මොකද? අර සුඛ වේදනාවේ විඥානයේ පිහිටන්නේ එය නැවත නැවත ලබා ගැනීම නැත්තම් නැවත නැවත විඳීම සඳහා. දුක් වේදනා මත පිහිටන්නේ එයින් ඉවත් වීම, බැහැර වීම, අයින් වීම සඳහා. ඔය දෙකටම අදාළව විඥාණය පිහිටනවා. අර ඉන්ද්‍රියාරම්මණය පිහිටන ගතියක් තියෙනවා. ඕක උපාදාන කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. තණ්හා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ওই වචන දෙකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔය පිහිටන ගතිය. සුඛ වේදනාව සුඛාරම්මණය හෝ දුක්ඛාරම්මණය මත. ආරම්මණය කිව්වේ මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ. එහෙම පිහිටන. පිළිබිඹු වෙනවා කියන එකෙන් අදහසත් ඒකමයි. සනිදස්සන කියන්නේත් ඒකමයි. ඒක හිතේ වැඩ කරනවා. අපි අර කියන්නේ සාමාන්‍යයෙන් මේ සිංහල භාෂාවෙන් ඕක හිතේ වැඩ කරනවා කියලා. නිතර හිතේ තියෙනවා. හිතින් අල්ලගෙන ඉන්නවා. හිතේ වැඩ කරනවා. නිතර ඕකට හිත යනවා. හිත යොමු වෙනවා. ඔහොම කියන්නේ. අන්නර විඥාණය එහි පිහිටලා. පිහිටි ගතිය. විඥානයේ තුල එය පිළිබිඹු කරනවා. ඒ ඉන්ද්‍රිය ආරම්භ. එතකොට පහළම මට්ටමේදී විඥානය ඔය ඉන්ද්‍රියාරම්මන පහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක මත පිහිටනවා. එය පිළිබිඹු කරනවා. උතනින් එහාට අරිය ශාවක මට්ටමට ආවයින් පස්සේ, සීක මට්ටමට ආවයින් පස්සේ ඔය ඉන්ද්‍රියාරම්මන වල තියෙන ඕලාරික බව, පංචකාමයේ තියෙන ඕලාරික හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික ගතිය තේරුම් ගත්තයින් පස්සේ අපේ මනස හැරෙනවා ඊට වැඩිය වෙනස් දේවල් වලට. ඔය විවේකය, සමාධිය වගේ පැතිවලට හැරෙනවා. පවා තෑරලා පිනට හැරෙනවා. කුසලයට යොමු වෙනවා. විශේෂයෙන් ධ්‍යාන සමාධි වගේ දේවල් වඩන්න පටන් ගන්නවා. ඒකෙනුත් ලබනවා අර පංචකාම වලින් ලැබුවට වඩා වෙනස් විදිහේ වින්දනයක්. දැන් පව් කරලා කෙනෙක් ලබන වින්දනයට වඩා වෙනස් වින්දනයක් පින් කිරීමෙන් ලබනවා. දෙකේම වින්දනේ තියෙනවා. දැන් සමහර අය ඔය පාප අකුසල ගණයට අයිති පංච දුෂ්චරිතය, කාම මිත්‍යාචාරය කරලා සතුටු වෙනවා. ලෝකේ වැඩිපුර සතුටු වෙන්නේ මිනිස්සු ඒකෙන්. අපි මේ සතුට කියලා කියන දේ ගැඹුරින් බලපුවාම මේ හොඳ දේවල් කරලා නෙමෙයි සාතිශය බහුතරයක් දෙන සතුටු වෙන්නේ. අනිත් මිනිස්සයාට හිංසා පීඩා කරලා ඒ මිනිස්සයාගේ දේ උදුරගෙන යටපත් කරලා නොඑක් විදිහට දුරාචාර දුෂ්චරිත කියන දේවල් කරලා තමයි හුඟක් දෙනා සතුටු වෙන්නේ. ඒ අතර පුණ්‍ය කටයුතු කරලා සතුටු වෙන ඇත්තෝ ඉන්නවා. අපි ආර්ය ජීවිතයට ආවයින් පස්සේ අනුන්ගේ දේ අරගෙන සතුටු වෙනවා නෙවෙයි, අනුන්ට යමක් දීලා සතුටු වෙනවා. අනිත් අයට යටපත් කරලා අනිත් ඒ තලා පෙරලා පාගල සතුටු වෙනවා නෙවෙයි, අනිත් එක්කෙනාට උදව් උපකාර කරලා එයාගේ යහපත දියුණුව දැකලා එයාගේ සැපය දැකලා සුභ සිද්ධිය දැකලා සතුටු වෙන මට්ටමට අපි එනවා. එතකොට පුණ්‍ය මට්ටම කියලා කියන්නේ එහෙම ඒ මට්ටමට එනවා. එතකොට ඒ තරක් නෙමෙයි, දැන් එතනත් සතුටක් විඳිනවා, වින්දනයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අර අවිවේකී වෙහෙසකර ජීවිතයෙන් මිදිලා විවේකයේ අත්විඳින ගමන් හුදකලා භාවයේ විවේකය අත්විඳින ගමනොත් යම් ඒ තුලිනුත් යම් ආකාරයක වින්දනයක් ලබන.
ওই විදිහ අර පංචකාමයේ වැනි ගොරෝසු ඕලාරික හීන ග්‍රාම්‍ය වින්දනයෙන් අපි ටිකක් ඊට වඩා සෞත්තර ඊට වඩා ටිකක් උසස් ගණේ වින්දනයකට මාරු වෙනවා. සමහර විට ඔතෙන්දි විඥාණය ඕකට පුරුදු වෙනවා. ඒකට මනාප වෙනවා, ඒකට රුචි වෙනවා, ඒකට කැමති වෙනවා. එතකොට ඒකේ පිහිටනවා විඥානය. එතන තියෙන්නේ අර වින්දනය පදනම් කරගෙන. ඔතෙන්දිත් අර සුඛ වේදනාව විතරක් නෙවෙයි දුක්ඛ වේදනාව මතත් පිහිටනවා. දැන් විවේකයෙන් ඉන්න වෙලාවක ඒකට බාධාවක් වුණොත් අපි විවේකයේ අත්විඳින්න පුරුදු වෙච්ච අපි ඕකෙන් යම් කිසි ආකාරයක සුවයක් සතුටක් විඳින්මින් ඉන්න වෙලාවේ ඔන්න ඕකට බාධාවක් වෙනවා. ඉතින් වෙන්න පුළුවන්නේ. ඕනම වෙලාවක අපේ විවේකයට මේ සංහිඳියාවට බාධා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න බාධා වුණාම අපි අර විවේකයට නැමිලා නැඹුරු වෙලා ඒයින් ලබන සුඛ වේදනාව විඳින්මින් ඉන්න කෙනා අර බාධාව ආපුවාම ඒකත් එක්ක ගැටෙනවා. මේවා හරි සියුම් මේවා. අර පංචකාමයේ අවස්ථාවේ ඇලීම් ගැටීම් වගේ නෙමෙයි. මේ අවස්ථාවේ ඇලීම් ගැටීම් හුඟක් සියුම්. අර ධානා සමාධි වලින් ලබන සුඛ වින්දනයයි ඒ ධානා සමාධි කැඩී බිඳී ගිය අවස්ථාවල ඇති කරන දුක් වේදනාවයි දෙක ඊට වැඩිය සියුම්. විඥානේ ඕකත් අල්ල ගන්නවා සමහර වෙලාවට. අර ධානා සමාධි වලින් ලබන සුඛ වේදනාවයි ඒවා පිරිහීමෙන් ඒවා කැඩී බිඳී යාමෙන් ලබන දුක්ඛ වේදනාවයි දෙක අල්ලගන්න. ඊට අදාළ අරමුණු මත පිහිටනවා. ඒවට හිත නැඹුරු වෙනවා. ඒ ලක්ෂණයක් තියෙනවා. එතකොට දැන් ඔතෙන්දි දැන් අර මට්ටමේදී විඥානයේ තේරුම් ගත්තොත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඉන්ද්‍රිය ගෝචර වන පංචවිධ ආරම්මන අනිත්‍යයි අනාත්මයි විපරිණාමී සමුදය වය පටිච්ච සමුප්පන්න කියන මේ යථා ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් ගත්තොත් විඥානය ඒකෙන් ගැලවෙනවා. අර පංචවිධ කාමයන් සහ ඒවයින් ලබන වේදනාව මත පිහිටන්නේ නැහැ විඥානය. විඥානය එතනින් ගැලවෙනවා. ඒවා පිළිබිඹු නොකරන විඥානයක් බවට පරිවර්තනය වෙනවා. දැන් ඒවට තණ්හා මාන දික්ටි කරන්නේ මොනවටද? පංච කාමයන්ට. ඊළඟට ධානා සමාධි මට්ටමට එනවනේ. මේ කුසල මාර්ගයට නිවන් මාර්ගට යොමු වෙච්ච අපි යෝගාවචරය. දැන් අර ඕලාරික පංචකාමයේ අත්හැරලා දැන් ජීවිතේ සතුට විඳින්නේ මේ පිං වැඩ කරලා යහපත් දේවල් කරලා ඊළඟට බණ භාවනා කටයුතු කරලා විවේකයෙන් ඉඳලා අන්න ඒ වගේ ඊට වඩා අර පංචකාමීට වඩා උසස් මට්ටමේ නිවැරදි මට්ටමේ යහපත් දේවල් වලින් සතුට විඳින්න විඥානය හුරු වෙනවා. එතකොට විඥානය අර කලින් දිගට පංචකාම අරමුණු ඕන වුණා වගේ මේ ධානා සමාධි මට්ටමට ආවෙන් පස්සේ විඥාණයට ඒක ඕන වෙනවා. ඇයි? ඒක නැවත නැවත ඕන වෙනවා. ඒක වැඩි වැඩියෙන් ඕන වෙනවා. ඇයි? දැන් විඥාණය හුරු වෙලා තියෙන්නේ අර ඕලාරික ගොරෝසු වින්දනයේට නෙමෙයි ඊට වැඩි සුකුම සියුම් වින්දනයකට හුරු වෙනවා. හැබැයි එතෙන්දිත් මේ සුකුම අරමුණු වලින් ලබන වින්දනයත් අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න විදියට නොදැක්කොත් එතන විඥානයේ පිහිටනවා. ඒක විඥානයේ පිළිබිඹු වෙනවා. එතකොට ඔය අවස්ථාව අර සියුම් අවස්ථාව. හැබැයි ඒකත් අපි අවබෝධ කරගන්න ඕන විශේෂයෙන් සීක මට්ටමින් අසීක මට්ටමට යන්න බෑ. ඔතනින් ගැලවුනේ නැති වුණා. හැමදාම සීක තමයි. හැමදාම පින් කර හැමදාම ධානා සමාධි වඩාගෙන විවේකයේ අත්විඳ
ඒකට ඒකේ läගගෙන ඒකේ තැග් ගහිලා ඒකේ බැහැගෙන ඉන්න ගතියක් ඇති වෙනවා. ඒක නිවන නෙවෙයි. ඒක නිවන නෙවෙයි. ඔතන තමයි ශ්‍රමණ සම්ප්‍රදායේ අය පටලැවිච්ච තැන වැටිච්ච වැටිච්ච අමාරුවේ. බෝසතාණන් වහන්සේ ඔය අවස්ථාවට එනකන් ආවා. රාමපුත්ත උදක දක්වා ඒ ශ්‍රමණ සම්ප්‍රදායේ අය අර ඕලාරික පංචකාමයන්ගෙන් අයින් වෙලා විවේකයේ අත්විඳලා ඒ වනගත වෙලා හුදකලා වෙලා ඉඳගෙන විවිධ ධ්‍යාන සමාධි වඩාගෙන ඒ වයින් ලබන්නා වූ විවේකය විශ්‍රාමය සංහිඳියාව විඳිමින් ඒවාට උපාදාන වෙලා හිටියා. එතකොට එතනින් එහාට යන්න බැරි වුණා. ශ්‍රමණවරුන්ට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බෝසතාණන් වහන්සේට හමුණු ශ්‍රමණවරුන්ට එතනින් එහාට යන්න බැරි වුණා. මොකද හේතුව ඒගොල්ලන්ගේ විඥානය එහි පිහිටියා. විඥානේ පිහිටියා. ඒක තමයි ඔය අපේ ධර්ම විස්තරවල සඳහන් වෙන්නේ. ඒගොල්ලෝ ඔය ධානා සමාධි වඩාගෙන බ්‍රහ්ම ලෝකවල යනවා කියලා. දැන් බ්‍රහ්ම ලෝකවල යනවා කිව්වම නිවන් දැක්ක නෙවෙයිනේ. නිර්වාණය සාක්ෂාත් කරා නෙවෙයි. ඒක වෙනත් තත්වයක්නේ. ඒ පෙන්වන්නේ ඒකයි. ඉතින් අන්න ඒ ස්වභාවය එතනක් තියෙන. එතකොට විඥාණය පිහිටලා තියෙන. විඥාණය යමක් පිළිබිඹු කරලා මේ විඥාණය පිරිසිදු නෑ. එතකොට තවමත් අර ඕලාරික ඝන බහල හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික පංචකාමයේ අත්හැරියට මොකද විඥානේ වෙනත් එකක් අල්ලගෙන ඊට වැඩි සියුම් එකක් අල්ලගෙන සුකුම එකක් අල්ලගෙන ඉතින් ඕක අල්ලගෙන ඉන්න ඉඩ තියෙනවා. දැන් ඔන්න අපි මෙතෙන්දී මම ඔතනින් එහා පියවර කතා කරන්න කලින් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න යෝගීන්ට මේ විදර්ශනා වැඩිම කියන මාතෘකාවේ දැන් අපි යන්නේ තම තමන් දිහා බලන්න. තම තමන් දිහා බලන්න තමන්ගේ හිත අපි සරලව හිත කියලා ගමු විඥාණයට. අර අපි කලින් කතා කර පහළ ගනී පංචකාම ඕලාරික ඉන්ද්‍රිය ආරම්මන අපි ඒවට කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මේවා කෙරෙහි හිත නැඹුරු වෙලා තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. ඒක තමයි අපි භාවනා කරනවා කියන්නේ අන්තරාවලෝකනේ ඇතුළත දැකීම. තමා පිළිබඳව කරන නිරීක්ෂණේ පරීක්ෂණේ සම්පරීක්ෂණේ ඒක අපි බලනවා. දැන් අපි මේ මට්ටමේ ඉන්නවද කියලා. බොහෝ විට මේ අපේ කල්යාණ මිත්‍ර පිරිස මං හිතන්නේ මේ මට්ටමේ ඉන්න ඇත්තෝ නෙවෙයි කියලා. නමුත් නෙවෙයි කියන නිගමනයට එන්න එපා අපි කවුරුවක්වත්. ඕක බලන්න. පහළම මට්ටමේද විඥානයේ පවතින්නේ. විඥානයේ පතිට්ඨිතද සනිදස්සනද මේ ඕලාරික පංචකාමයන් මත පිහිටලා සිටිනවද කියලා තවදුරටත්. ඕක පරීක්ෂා කරගන්න පුළුවන්. මේ පංචකාමයන්ට හිත නැඹුරු වෙන ඒවා පිළිබඳව කොච්චරවත් හිතන කල්පනා කරන ඒවා ගැන තණ්හා මාන දිට්ඨි වලින් යුක්ත ඒවා වෙනස් වෙනකොට දුරස් වෙනකොට නැති වෙනකොට අභාවයටපත් වෙනකොට දැවෙනවද තැවෙනවද කම්පාවටපත් වෙනවද තිගැස්සෙනවද බය වෙනවද තැති ගන්නවද එහෙනම් විඥාණය ඒවා මත පිහිටලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේදී තව වචනයක් කිව්වා නිශ්චිත කියලා. නිශ්චිතද කියලා බලන්න. ඒක තමාම පරීක්ෂා කළ යුතු එකක්. මේක වෙන පරීක්ෂණ උපකරණයක්වත් පරීක්ෂා කරන්න විශේෂඥයෙක්වත් කවුරුවක්වත් නැහැ මේ වැඩේ. තමාමයි පරීක්ෂකයා. තමාගේ සිහිනුවණමයි පරීක්ෂණ උපකරණය. තමාගේ සිහිනුවණ යොදන්න තමන්ගේ හිතට. මේ හිතට තමයි අපි විඥාන කිය. අපි දැන් විඥාන ගැනනේ කතාව සාකච්ඡාව
ඉතින් තමන්ගෙම හිතට යොදන්න මේක. යොදලා බලපුවාම තමන්ට තේරෙයි. කොතනද තමන්ගේ හිත පිහිටලා තියෙන්නේ මොන මට්ටමේද කියලා. ඕලාරික පංචකාම මට්ටමේ හිත තියෙනවා නම් වහාම මේ පංචකාමයන්හි යථා ස්වභාවය මෙනෙහි කරන්න. එතෙන්දී නම් අපිට මෙනෙහි කරන්න වෙනවා. එහි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ස්වභාවය මෙනෙහි කරන්න. තමා තුළින්ම දැක ගන්න. ඒ හිත නැඹුරු වී තිබෙන දේ මොකක් හරි වේවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. රූපයකටද, ශබ්දයකටද, ගන්ධයකටද, රසයකටද, ස්පර්ශයකටද, එහෙම නැත්නම් ද්‍රව්‍යයකටද, භාණ්ඩයකටද, වස්තුවකටද, පුද්ගලයෙකුටද, ස්ථානයකටද, ස්වභාවයකටද, ඒ ඕනම එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම එකකට හිත තදින් නැඹුරු වෙලා තියෙන්න පුළුවන්. නැවත නැවත යොමු වෙන ස්වභාවය තියෙන්න පුළුවන්. පතිට්ඨිත ස්වභාවය පෙන්වන්න පුළුවන්. පාලියෙන් කියන්නේ පතිට්ඨිත කියලා. පතිට්ඨිත විඥාන. මත පවතින ස්වභාවයක් හිතේ තියෙන්න පුළුවන්. කමන්නේ ඒ දේ විදර්ශනාවට ගන්න. අපිට දැන් විදර්ශනා කරන්න පුළුවන්. ඔය මගේ හිත තදින් නැඹුරු වෙලා තියෙන ඔය දේ නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද? හොඳට මෙනෙහි කරලා බලන්න. ආත්මද අනාත්මද? අවිපරිණාමීද විපරිණාමීද? ඒකේ සමුදය විතරද වය නැද්ද? නැත්නම් වය විතරද සමුදය නැද්ද? එහි හේතුඵල කුමන හේතුවකින් හටගත්ත දෙයක්ද? කුමන හේතුවක් නිසා පවතින දෙයක්ද? කුමන හේතුවකින් නැති වෙන දෙයක්ද? මෙන්න මේවා අපිට විමසන්න පුළුවන්. ඒක තමයි විපස්සනා, විදර්ශනා. මොකේද අර තමන්ගේ විඥානේ හිත පිහිටලා තියෙන දේ අපි විදර්ශනාවට ගන්නවා. එතන නාමයක් හෝ රූපයක් තියෙන්නේ. ගැඹුරින් ගියා. අපින් ඕවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිව්වා. ධම්ම කිව්වා. එහෙම ගත්තම නාමයි රූපයි. එහෙම නැත්නම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලයෝ ස්ථාන සිද්ධි වැඩ ඒක එහෙම කිව්වත් තියෙන්නේ නාම රූප තමයි. ඉතින් බලන්න ඕන අපි එහෙම මේ මට්ටමේද කියලා. මේ මට්ටමේ නැත්තම් ඊළඟට බලන්න ඕන මේ ධානා සමාධි තමන් වඩන බණ භාවනා, තමන් විඳින මේ හුදකලා බව, තමන් මේ මනාප වෙලා තියෙන මේ විවේකය, මෙන්න මේවයි හිත තදින් පිහිටලා තියෙනවද? ඒව නැවත නැවත ඉල්ලනවද? අපේක්ෂා කරනවද? ඒව නැති වුණාම හිත පෙළෙනවද? දැන් විවේකය හුරු වෙච්ච ඇත්තෝ ඉන්නවා. අපි හුඟක් විවේකය හුරු වෙලා තියෙන. අපි ඒක අගය කරනවා විවේකය. හුදකලා භාවය අපි හුරු වෙලා තියෙන. ඒක අපි අගය කරනවා. යම් යම් කමටහන් අපි හුරු පුරුදු වෙලා ඒ අපේ ජීවිතේ කාලය වෙන් කරගෙන, දවසේ කාලය වෙන් කරගෙන අපි බණ භාවනා කරන ඇත්ත බවට පත් වෙලා තියෙනවා. ඔය අතර සුබ සාධනය පිණිස කරන වැඩ තියෙනවා අපේ. පින්නතේ වැඩ කියලා අපි කියන්නේ. අපි ළඟපාත මිනිස්සයා ගැන බලනවා. කවුරු හරි දුකකට කරදරයකටපත් වුණොත් එයා ගැන ටිකක් කරන්න පුළුවන් උදව්ව උපකාරය කරනවා. මෙන්න මේ වගේ ටිකක් අර පංචකාම වලට වැටිච්ච මඩගොහරුවෙන් උඩට ඇවිල්ලා අපි ඊට වැඩි ටිකක් උඩට ඇවිල්ලා තියෙනවා. මතු වෙලා තියෙනවා දැන්. හරියට අර නිලුම් මලේ උපමාවෙන් ගත්තොත් නිලුම් මල මුලදී තියෙන්නේ අර මඩගොහරුවෙන්. ඒකෙන් ඒ මඩ ගතියෙන් උඩට ඇවිල්ලා දැන් ජලයේ පවතින අවස්ථාව වගේ කියලා හිතන්න. ඉවෙනි ජීවිතයක අපි ඉන්නව වෙන්න පුළුවන්. ඒක හොඳයි. හොඳ වුණත් අපි ඒකට තදින් නැඹුරු වෙන්න අවශ්‍ය නැහැ. ඒකෙන් ලබන වින්දනය පසුපස යන්න අවශ්‍ය නැහැ. ඒ මොකද අපිට තවත් පියවරක් තියෙනවා. ජලයෙන් උඩට ඇවිල්ලා පිපෙන පියවර. ඒකට අපි කියන්නේ.
විඥානයේ සම්බන්ධයෙන් ගත්තොත් ඒකට අපි කියන්නේ අනිදස්සන, අපපතිට්ඨිත, අනිශ්චිත. බලන්න ඔය හැම වචනයකදීම බුදුරජාණන් වහන්සේ ප්‍රතිෂේධාර්ථ නිපාතේ යොදලා තියෙනවා. නිදස්සන, අපතිට්ඨිත, අනිශ්චිත. මේ වචන හරිය වැදගත්. මේවා අපිට බුද්ධ දේශනාවල හමු වෙන ඊටාම වැදගත් වචන. අනිදස්සන. අපපතිට්ඨිත. අනිශ්චිත. මේ වචන වලින් මහා ගැඹුරක් කියවෙනවා. දැන් අනිදස්සන මම මේ වචනේ සමහර ඒවා යට ලියනවා ඔයත් අන්න බලා ගන්න මේවා හරි වචනේ. අනිදස්සන. දැන් අපි අනිදස්සන මට්ටමට අපේ හිත නැත්තම් විඥාණයපත් වුණාම අර එකක්වත් අපිව පිළිබිඹු කරන්නේ නැහැ. ඒවා ගැන තණ්හාමාන දික්ටි වශයෙන් හිතන්නේ නැහැ. සමහර විට යෝගියා පංචකාම භුක්ති විඳින අවස්ථාවක ඉන්න පුළුවන්. රූප බලන, ශබ්ද අහන, ගන්ධ රස පහස විඳින ඒවායේ ගති ලක්ෂණ ස්වභාවයන් ස්වરૂපයන් ප්‍රයෝජන නිෂ්ප්‍රයෝජන මනසින් තේරුම් ගන්න අවස්ථාවක ඉන්න පුළුවන්. එතකොට ඒ අර පහළම ඕලාරික මට්ටමේ ඉන්න පුළුවන්. ඉවෙනි අවස්ථාවකටපත් වෙන්න පුළුවන්. එහෙත් ඒවායේ අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නේ. ඒ මොහොතේම මෙනෙහි කරන්න පුළුවන්. අපි කියවනේ විදර්ශනාවට අතීතයත් අදාළ නැහැ, අනාගතයත් අදාළ නැහැ, වර්තමානයයි අදාළ කියලා. එහෙනම් වර්තමානයේ මේ කියන යෝගියා ඔය ඕලාරික පංචකාමයේ විඳින්මින් ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම වෙනවා අපිට. හැමතිස්සෙම ඔය විවේක සුවයෙන් උදකලාව බණ භාවනා කරගෙන එහෙම ඉන්නම ලැබෙන්නේ නැහැ. එහෙම මේ ලෝකේ එහෙම ඉන්න ලැබෙන්නේ නැහැ කාටවත්. එතකොට මේ අපි බණ භාවනා කරන අපිටත් එහෙම නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අර පංචකාමයට වැටිලා ඊට අදාළ දේවල් වල තමයි දැන් වැඩ. හැබැයි සිහිනුවන උපද්දන්න පුළුවන්. සිහිනුවන පවත්වන්න පුළුවන්. සතිපට්ඨාන. සිහිනුවන පවත්වන්න පුළුවන්. එතකොට මේ සිහිනුවන පවත්වන නිසා මේ වෝලාරික වින්දනේ නොඇලී නොගැටි නොමුලාව ඉන්න පුළුවන්. අන්න අර පద్මාකාර ජීවිතයට එනවා අපි. අර මඩෙන් නැට්ට මඩේ තියෙන වෙලාව නැට්ට මඩේ තියෙනවා. ඒ වුණාට මල උඩ තියෙන. වතුරට ඇවිල්ලා වතුරෙනුත් උඩට ඇවිල්ලා දැන් පිපිලා තියෙන. නැට්ට මඩේ තියෙන. එතකොට අපි මේ බණ භාවනා කර නැත්තන්ගේ ජීවිතත් හොඳට මතක තියාගන්න නැට්ට මඩේ තියෙන. නටුව මේ නෙළුම් මලට ආධාර වෙච්ච නෙළුම් මල කෙලින් පිහිටලා අර තියෙන නෙළුම් මලේ නටුව තාම මඩ ගොහරුවේ යට තියෙන්නේ. ඉතින් ඒකෙන් කියන්නේ මොකද්ද? මේ උපමාවෙන් කියන්නේ මේ කාම ලෝකේ ජීවත් වෙන කාමී සත්වයන් එක්ක ජීවත් වෙන අප සමග ජීවත් වෙන සියලු දෙනා රහතන් වහන්සේලා නොවේ. කාමයට අකුසලයට බර වෙච්ච ඒවයි ඇලී ගැලී වාසය කරන ඒවත් සමග පොරබදන දඟලන එවැනි සත්‍යයන් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ කය මනස නඩත්තු කරගෙන යන්න අපේ ජීවිතේ පවත්වාගෙන යන්නත් ආධාර වෙන්නේ ওই පංචකාම කියන දේවල් තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. ඉතින් ඕවා අපේ ඉන්ද්‍රිය ගෝචර වෙනවා. ඉන්ද්‍රිය ගෝචර වෙනවා. ඕලාරික කාමයේ තුල ඉන්න අවස්ථාවල් තියෙනවා. නමුත් අපිට අනිදස්සන වෙන්න පුළුවන්, අපපතිට්ඨිත වෙන්න පුළුවන්, අනිශ්චිත වෙන්න පුළුවන්. ඒ වයින් හිත යට කරගන්න දෙන්නේ නැතුව, ඒවා මත හිත පිහිටන්නේ නැතුව, ඒවාට නිශ්චිත වෙන්නේ නැතුව, ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව අපිට හිත පවත්වා ගන්න පුළුවන්. මොන විඥාණය
අපපතිට්ඨිත වෙන, අනිදස්සන වෙන, අනිශ්චිත වෙන අවස්ථාව. ඕකට කියන්නේ හිත පිරිසිදු කරගන්නවායි කියලා හොඳ සිංහලෙන් කියන්නේ. අපේ සිංහල භාෂාවෙන් කියන්නේ හිත පිරිසිදුව තියාගන්නවා කියලා. කොහේ හිටියත් මොනවා කරත් කවුරු එක්ක හිටියත් මොන වැඩේ ඉදිරිය හිටියත් හිත පිරිසිදු කරගන්න හිත පිරිසිදුව තියාගන්නවා කියලා. සිංහලෙන් කියන්නේ. පාලි භාෂාවෙන් කියන්නේ විඥානං අනිදස්සන අපපතිට්ඨිත විඥානේ අනිශ්චිත විඥානේ. විඥානේ තමයි මේ ගුණය ඇති වෙන්නේ. අනිදස්සන වෙන්නේ අපපතිට්ඨිත වෙන්නේ අනිශ්චිත වෙන්නේ විඥාන. ඉතින් ওই தത്വෙට පත් කරගන්න පුළුවන්. අපිට අර ධානා සමාධි මට්ටමේ ඉන්නවා කියලා අපි හිතමු. යම් වෙලාවක අර ඕලාරික පංචකාමයේ තුල නෙමෙයි. විවේකයෙන් ඉන්නවා, විවේකයේ අත්විඳින්මින් ඉන්නවා, බණ භාවනා කටයුතු වල යෙදিলা ඉන්නවා. ඉතින් ඊට වැඩිය බොහොම සංසෝන් තැම්පත්. ඊට වැඩිය සියුම් උසස් මට්ටමේ වින්දනයක ඉන්නේ. හැබැයි ඒ වෙලාවෙත් සිහිනුවන උපද්දල ඒ වෙලාවෙත් කල්පනාවට ගන්න ඕන මේ විඳින විවේක සුවය, මේ විඳින චිත්ත සමාධිය, චේතෝ සමතය, මේ චිත්ත ඒකාග්‍රතාවය, මේ කෙලෙස් යටපත් වුණු ස්වභාවය, ඒකත් අනිත්‍යයි අනාත්මයි විදිහටම ගන්නවා. ඒක නිට්ටය කරගන්න, ඒක සුඛ කරගන්න, ඒක ආත්ම කරගන්න ගියොත් ආපහු අර ආලාර කාලාමලට උද්දකරාම පුත්තලට වෙච්ච දෙයම තමයි වෙන්නේ. ඒකයි බෝසතාණන් වහන්සේ ඒක අතහැරි. ඒවා උසස් කියලා කිව්වා. මතකයිනේ අපි කිව්වා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණවරුන්ගේ ප්‍රතිපදාව හැඳින්නුවේ අනරියෝ අනත්ත සංහිතෝ කියන වචන වලින් විතරයි. හැබැයි අර පංචකාමයට වැටිච්ච ගොහරු මඩේ වැඩපිළිවෙල හැඳින්නුවේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියන වචනත් පාවිච්චි කරා. ඒක මහා හීන, ග්‍රාම්‍ය, පුතජන, අනරියෝ අනත්ත සංහිතෝ, අනාර්යෝ අනර්ථේ පිණිස හේතු වෙන දෙයක්. ඒකෙන් ගැලවිලා මේ ධානා සමාධි විවේකයක් පිඳින ඒ தത്വයට ආවා. එතෙන්ට ආවමත් ඒකේ තැග් ගහනවා නම් බුදුරජාණන් වහන්සේ කිව්වා හීනෝ නෙමෙයි අනරියෝ අනත්ත සංහිතෝ කියලා. ඒක අනාර්යයි, අනර්ථයේ පිණිස හේතු වෙනවා. නිවන සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා එතනිනුත් අපි ඒකිනුත් හිත ගලව ගන්න. දැන් ඔන්න ආයෙමත් මම නැවත ඔය ඇත්තන්ට මතක් කරනවා. බණ භාවනා කරන අවස්ථාවක ඔබ පසු වෙන්න පුළුවන්. විවේකයෙන් ඉන්න, හුදකලාව ඉන්න, අර පංචකාමයෙන් ගැලවිලා හිත කිසියම් භාවනා කමටහනකට යොමු කරගෙන බොහෝම සතිය ඉහළ මට්ටමක ප්‍රඥාව හොඳට ක්‍රියාත්මක වෙන එවැනි බොහොම ඉහළ මට්ටමක ඉන්න පුළුවන්. චිත්තානුපස්සනාවේදී ওই අවස්ථා හැඳින්වුවේ සවුත්තරං චිත්තං කියන වචනවලින්. සමාහිතං චිත්තං, විමුත්තං චිත්තං, ඔය වගේ වචන පාවිච්චි කරා. සවුත්තරං, සමාහිතං, විමුත්තං කියන වචන වලින්. ඔය චිත්තානුපස්සනාව මතක තියෙන නැත්තන්ට ඕක මතකයි. ඉතින් එතෙන්දිත් පෙන්වන්නේ සවුත්තරං චිත්තං සවුත්තරං චිත්තන්ති පජානාති, සමාහිතං චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති, විමුත්තං චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. ඔය කියන්නේ මොකද්ද? එතෙන්ටත් විදර්ශනාව ගන්න කියලා. අර සවුත්තරං කිව්වේ අර පංචකාමයේ ආශ්‍රය නොකරන, එයින් ගැලවුණු විවේකයේ අත්විඳින සමතය තුල ඉන්න, චේතෝ සමතය තුල ඉන්න ඒ හිත. එහෙනම් ඒ වෙලාවෙත් ඒ ගැන සිහිනුවන උපද්දලා එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න. ඒකේ තැග් ගහින්න එපා, ඒකට läග ගන්න එපා, ඒක උපාදාන කරගන්න එපා කියන එකයි මේ කියන්නේ. සමාහිතං චිත්තං,
සිත සමාධිමත්ව තියෙන අවස්ථා අපි ඒව දැන් අත්විඳින අය. අපි මේ ධර්ම මාර්ගයේ දුරක් ආපු ඇත්තෝ නිසා සුතව පුතුජනල වගේ නෙමෙයි. දැන් සමාහිත චිත්තේ අත්විඳිනවා. හිත සමාධිමත් වෙලා තියෙනවා හොඳට අපූර්වට Tamanට වැටහෙනවා ඒක. හැබැයි ඒක අල්ලගන්න එපා. ඒකත් විදර්ශනාවට දාන්න. නැත්තම් විඥානය ඕකේ පිහිටන්න ඉඩ තියෙනවා. ඕක පිළිබිඹු කරන්න ඉඩ තියෙනවා නිතරම. අනේ මට ඒක ඕන, ඒ විවේකය ඕන, ඒ සංසුන් බව ඕන. මං කොච්චර ඒ විවේකයෙන් හිටියද? මං මේ විදියට බණ භාවනා කරගෙන හරි හොඳට හිටියනේ කියලා අන්න අර සනිදස්සන ගතිය, අර පතිට්ඨිත ගතිය, අර නිශ්චිත ගතිය. ඒක ඇති වුණත් අපි නිවනටපත් වෙන්නේ නැහැ. ආපහු අර දෙයක් අල්ලන. එහෙම නැත්නම් සමහර අය පින්කම් කරනවා. පින් දහම් කටයුතු කරනවා. ඉතින් ඕවා කරගන්න බැරි වෙනවා. කාලයක් යනකොට අතේ සල්ලි නැහැ, ගතේ හයිය නැහැ, වටේ පිරිස නැහැ. ඉතින් කොහොමද පින්කම් කරන්නේ? එවැනි කාලයක් එනවා. තේ සල්ලි තියෙන, ගතේ හයිය තියෙන, වටේ පිරිස ඉන්න කාලේ පින්කම් කරතයි. දුවලා පැනලා වෙහෙසිලා මහන්සි වෙලා. ඒව නැති වෙනවා. නැති වුණාම අර පින්කම් කරලා ලැබපු සතුට සහනය අල්ලගෙන හිටියනම් මනසෙන් අරක නැති වෙන අවස්ථාවේ මොකද වෙන්නේ? ඔන්න පෙලෙන්න පටන් ගන්නවා. මොන අරක අල්ලගන්න. එහෙම අවශ්‍ය නැහැ. පින්කම් හැමදාම කරන්න බෑ. ධ්‍යාන සමාධි ස්ථිර නැහැ, නිට්ටය නැහැ. අනිත්‍යයි. අන්න එතෙන්දිත් අපි මේ විදර්ශනාව, ගැඹුරු විදර්ශනාව වඩන්න ඕන. අනිත්‍යතාව ඒවා තුලින්ම අත්විඳින්න ඕන. මේවා අනිච්චං අනිච්චං කියන එක නෙමෙයි මේ කියන්නේ. මේවා වෙනස් වෙනවා නේද? මේවා නිට්ටය නෑ නේද? ස්ථිර නෑ නේද? ඒවා වෙනස් වෙන හැටි. විවේකයේ ඉඳලා අවිවේකයට ආවම මොකද කරන්නේ? හුඟක් දෙනෙක් කම්පා වෙනවා. එතන තියෙන්නේ කම්පා වෙන්න නෙමෙයි. විවේකයේ ඉඳලා අවිවේකයට ආපු ගමන් අපි දකින්න ඕන අනිත්‍යතාවය. නැත්නම් විපරිණාමය. වෙනස් වීම දකින්න ඕන. දැන් මේ දිනවල බලන්න අපේ සාමාන්‍ය ජීවිත ස්වභාවය වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේකනේ වෙනස් වීම කියන්නේ අනිත්‍යතාවය කියන්නේ මේකට අඬන්න දොඩන්න වැළපෙන්න පොළොවේ හැපෙන්න දෙයක් නෙවෙයිනේ මේකේ තියෙන්නේ. කියන්නේ යෝගියෙකුට සාමාන්‍ය අසුතව පුදුජන කෙනෙක් නම් ඉතින් අඬන්න දොඩන්න වැළපෙන්න වෙනවා ඒගොල්ලන්ට. ඒකනේ දැන් ගෙවල් වල ඉන්න අයට දැන් ડિප්‍රෙෂන් ඇවිල්ලා තියෙන සමහර අයට. දැන් කවුන්සිලින් කරන්න වෙලා මේ දවස් ටිකේ. මානසික ආතතිය. ඇයි අර? ඒගොල්ලන්ගේ සුපුරුදු ජීවිතේ ඒගොල්ලෝ උපාදාන කරගෙන හිටියේ. දැන් ඒක නැති වුණා. ඒක වෙනස් වුණා. වෙනස් වුණා. ඉතින් මානසික ආතතිය, මානසික පීඩාව, ඉතින් දුක. සමහරව දැන් ගෙවල් වල රණ්ඩුත් කරනවා. ඒ අසුතව පුතුජන මට්ටමේ හැටි. අපි සීක මට්ටමට ආපුවමත් ওই වගේ වලක වැටෙන්න ඉඩ තියෙනවා. ඇයි? අනේ අපි කොච්චර විවේකයෙන් හිටියද? බණ භාවනා කරගෙන හිටියද? මේ නොකඩවාම පින්කම් කරගෙන හිටියනේ කියලා ඕක බදා ගන්න, ඕක අල්ල ගන්න. අර ධානයේ, අර සමාධිය, අර විවේකය, අර පින්කම ඒක අල්ල ගන්න. ඒක උපාදාන කරගන්න. ඒකට නිශ්චිත වෙනවා. ඒකේ පතිට්ඨිත වෙනවා. ඒකේ පිහිටනවා. එතකොටත් ඒ දුකම තමයි. උපාදාන පත්‍ය භව ආපහු ඉතින් යන්නේ අර පැත්තටම තමයි. ඒකයි බුදු පියාණන් වහන්සේ ඔතනිනුත් ගලවලා තියෙන්නේ. ඔතනිනුත් ගැලවුණු හිත තමයි වතුරිනුත් උඩට ඇවිල්ලා සූර්යාලෝකයේ වැටිලා පිපිච්ච මල වගේ. පద్මාකාර ජීවිතය කියලා කියන්නේ අපේ මනස. ඒක තමයි ඔය අනිදස්සන විඥාන, අපපතිට්ඨිත විඥාන, අනිශ්චිත විඥාන.
පිළිබිඹු නොකරන හිත, නොපිහිටි සිත, යමකට හේතු නොවුණු සිත. ওই වචන තුනෙන් අදහස් කරන්නේ ඒක. ඉතින් අපිට එතෙන්ට ගේන්න පුළුවන් මේ විදර්ශනාවෙන් අපේ හිත ගේන්න පුළුවන්. දැන් අපි ඔතනිනුත් හිත ගලවලා ගන්න. ඔන්න ඕක තමයි විදර්ශනාවෙන් අපි අන්තිමට කරන දේ. මේ හැම දෙයකම අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ස්වභාවය මෙනෙහි කරපුවාම හැම දෙයකින්ම හිත ගැලවෙනවා. එකකින් ගැලවිලා තව එකක් අල්ලගෙන ඉන්න බෑ. එහෙම තමයි ස්වභාවය සාමාන්‍යයෙන් හිතේ. එකක් අතාරින්නේ අනික අල්ලගෙන. දැන් ඒක මත පිහිටලා තියෙන්නේ අරක අතහැරියා. ඔය අසුතවා පුදුජන මට්ටමින් සේක මට්ටමට ආපුවාම වෙන්නේ ඕක. අසුතවා පුදුජන මට්ටමේ කරපු අර පාප අකුසල කාමයට වැටිලා ඒ කරපු ඕලාරික දෙයින් අයින් වෙනවා. අයින් වෙලා ඊට වැඩිය වෙනස් ගණේ දෙයක් අල්ලගන්න. එතකොටත් සනිදස්සන තමයි, පතිට්ඨිත තමයි, නිශ්චිත තමයි. හැබැයි බුදු පියාණන් වහන්සේ අපිට මඟ පෙන්නන්නේ ඒකත් අතාරින්න. ඒකත් අතාරින්න. ඒ ස්වභාවය ඔක හරියට අර උපමාවකින් කියනවා. ගොඩාක් කුස පර්වතයකට නැග ගන්නවා මිනිස්සෙක් බහමාරුවෙන් ඉනිමගක් බැඳලා. ඉතින් ඉනිමග හදලා ඉනිමග තියලා සීරු මාරුවට අරකට ගොඩ වෙනවා. ගොඩ වෙලා දැන් මොකද කරන්නේ ඉනිමග? ඒකට පයින් ගහලා දාන්න. ඉතින් ඕක කරන්නේ නැහැ ලේසියෙන් කෙනෙක්. එහෙම නැත්නම් තව උපමාවක් කියනවා. ගඟකින් එතර වෙන මිනිසෙක් බහමාරුවෙන් පාරුවක් හදාගන්නවා. දාගෙන දැන් ඉතින් හබල් ගාලා බහමාරුවෙන් පාරුව පැදගෙන ගිහිල්ලා එහා පැත්තට ගොඩ වෙනවා. ගොඩ වෙලා පාරුව අතහැරලා දානවා. ඒක කර තියන් යන්නේ නැහැ. මේ වගේ උපමා ඔබ සමහර විට අහලා ඇති. මේ බුද්ධ දේශනාවල ධර්ම විස්තරවල ওই වගේ උපමා. මේකෙන් කියන්නේ මෙන්න මේ අන්තිමට අපි ඇති කරගන්නා වූ අනිදස්සන විඥානේ, අපපතිත්‍ිත විඥානේ, අනිශ්චිත විඥානේ. මේ කිසිම දෙයක් අපි ලබන පළමු පියවරේදී අපි ඕලාරික කොටස අත්හැරලා දානවා. ඒ අත්හැරලා දානවා කියලා කියන්නේ එහි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ස්වභාවය අවබෝධ කරගන්නවා කියන්නේ. පටහාගත්තම හිත එකකින් ගැලවෙනවා. ඒ මත පිහිටන්නේ නැහැ. දෙවෙනි පියවරට ඇවිල්ලා අපි බණ භාවනා කරන පින්කම් කරනවා, විවේකයේ ඉන්නවා, විවේකයේ අත්විඳිනවා, පිරිසෙන් අයින් වෙලා ඉන්නවා, උදකලාවේ ඉන්නවා. එතකොට ඒක අල්ලගන්නෙත් නැහැ. ඒකෙත් අනිත්‍ය අනාත්ම ස්වභාවය දැකලා අවබෝධ කරගෙන ඒකිනුත් අයින් වෙනවා. ඒක මත පිටන්නේත් නැහැ. අන්න එතනිනුත් ගැලවුණාම තමයි කිසිවක නොපිහිටි සිත අපපතිට්ඨිත විඥාන. කිසිවක් පිළිබිඹු නොකරන සිත, කිසිවක් පසුපස නොදුවන හිත අනිදස්සන විඥාන. කිසිවකට හේතු නොවුණු සිත අනිශ්චිත විඥාන මට්ටමට. එතකොට හිත පිරිසිදුයි. ඒක තමයි අපේ ඉලක්ක වෙන අන්තිම තැන. ඉතින් ඕක තමයි අපි විඥානය ගැන අවසාන වශයෙන් කතා කරන්නේ. එතකොට අපි විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප ධර්මතා ගැන අපි සාකච්ඡා කළා. ඉතින් මම ඔතනින් ওই සාකච්ඡාව නිමා කරනවා. නමුත් විදර්ශනා පිළිබඳ සාකච්ඡාව ඕන නම් අපිට තව ටිකක් ඉදිරියට ගෙනියන්න පුළුවන්. අපේ පිරිසට අවශ්‍යතාවය තියෙනවා නම්. නමුත් මූලික වශයෙන් අපි මේ පංචස්කන්ධය නාම රූපය පිළිබඳව කළ සාකච්ඡාව අපිට ඔතනින් නිමා කරන්න පුළුවන්.
එතකොට මෙතන කරන්නේ අපි නාම සහ රූප අවබෝධ කරගෙන ඒවා ක්‍රියාත්මක වෙද්දී සකස් වෙන ස්කන්ධත් අවබෝධ කරගෙන මේ නාම රූපයි මේ සලආයතනයි මේ ස්කන්ධයි මේවට තියෙන ලද තබන ලද බර මේ බර තැබීම කියන කාරණේ මම ඊයේ කතා කළා. බර තියනවා කියලා කියන්නේ මේවට මේවයි තියෙන ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව ප්‍රයෝජන ප්‍රතිඵල ආනිසංස ඕවා හිතට ගන්න. ඒවා හිතට ගන්න මට්ටම් දෙකකදී ගන්නවා. දැන් 15 මට්ටමේදී පංචකාම වලට බර තියෙනවා. බර තිබ්බම ඉතින් ඒක අතාරින්න බෑ. ඒක අපෝ ඒක වටිනවනේ. ඒක හොඳයිනේ. ඒක කොච්චර හොඳද කියලා ඒකට දෙන ලද වටිනාකම අගය ආඩම්බරය නිසා ඒක බදා ගන්න. ඊට පස්සේ ධානා සමාධි මට්ටමට ආවෙන් පස්සේ ඒකටත් අර විදිහටම බර තියන්න පටන් ගන්නවා. අනේ ඒක විවේකයේ කොච්චර හොඳද, විශ්‍රාමයේ කොච්චර හොඳද, හුදකලාව කොච්චර හොඳද, මේ නීවරණ යටපත් වෙච්ච මේ චේතෝ සමත මේ ධානා සමාධි කොච්චර හොඳද, අනේ ඒක තුල හැමදාම ඉන්න ඕන පුළුවන් නම් හොඳයි නේද කියලා ඔය ඒකට බර තියන්න පටන් ගන්නවා. ඉතින් ඒක එතකොට එතන ටැග් ගහනවා. නමුත් මෙතෙන්දී ඔය කිසිවකට බර තැබීමක් කරන්නේ නැහැ. හැම දෙයකම යම් ප්‍රයෝජන ප්‍රතිඵල තියෙනවා. ඒක බොරු නෙවෙයි. දැන් පංචකාම වලත් ප්‍රයෝජන ප්‍රතිඵල තියෙනවනේ. මේ මට්ටමේදී නැත්තේ නෑ. දැන් කැම ටිකක් ගත්තොත් ආහාර ටිකක් ගත්තොත් ඒකේ ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් තියෙනවනේ. බඩගින්න සංසිඳෙනවනේ. ඕකෙන් අපේ ශරීරයේ සතර මහා ධාතු ගෙවි ගිය කොටස් ආයෙ ටිකක් හැදෙනවනේ. ඉතින් ඕලාරික මට්ටමේම ගත්තොත් මේ දේවල් වල ප්‍රයෝජන ප්‍රතිඵල තියෙනව නැතුව නෙමෙයි. ධානා සමාධි මට්ටමට ආපුවම ඒවයි ප්‍රයෝජන ප්‍රතිඵල තියෙන. හැබැයි මේ එකකටවත් අපි බර තැබීමක් කරන්නේ නැහැ. කර ගහගන්නේ නැහැ. මේක බිම තියෙන. ඕහිත බාරෝ කියන වචනයක් අපි කතා කළා. සාකච්ඡා කළා. ඒ පිළිබඳව ප්‍රශ්නයකුත් යොමු කරලා තිබුණා. මට මතකයි. ස්වාමීන් වහන්සේට 100% ඕහිත බාරෝ වන්නේ අරහත්වයේදී පමණයි නේද කියලා ප්‍රශ්නයක් අහලා තිබුණා. මම ඒකට තනි පිළිතුරක් දුන්නා ඔව් කියලා. නමුත් සවිස්තර පිළිතුරක් හැටියට කිව්වොත් මේ බර බිම තිබ්බයින් පස්සේ එයා හඳුන්වන වචනේ තමයි රහතන් වහන්සේ කියලා. රහත් උනාම මේක බිම තියෙනව නෙමෙයි. බිම තිබ්බම රහතන් වහන්සේ කියන. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. අපේ විවහාරයේ හුඟක් වෙලාවට කියන්නේ අනිත් පැත්ත. දැන් සෝවාන් වුණාම මුල් සංයෝජන ධර්ම තුන නැති වෙනවා කියලා. ඒ එහෙම නෙමෙයි. මුල් සංයෝජන ධර්ම තුන බැහැර කරපුවාම එයා හඳුන්වනවා සෝතාපන්න කියලා. සෝතාපට්ටි ඵලය ලැබුවා. ඒතර කාමරාග පටිග ඊළඟ සංයෝජන ධර්ම. මම මේ සම්ප්‍රදායික ධර්ම විස්තර වලින් පැහැදිලි කරන්නේ. කාමරාග පටිග වල තියෙන අර ඕලාරික මට්ටම දුරු කරයින් පස්සේ සකදාගාමි කියලා. එහෙම නැතුව සකදාගාමි වුණාම කාමරාග පටිග වල ඕලාරික මට්ටම දුරු වෙනව නෙමෙයි. ඊළඟට කාමරාග පටිග වල තියෙන අනුසය මට්ටමනොත් ඒ දෙක අයින් කරපුවාම අනාගාමි කියලා. අනාගාමි වුණාම ඒ වයින් වෙනව නෙමෙයි. අනාගාමි කියලා කියන්නේ අර මුල් සංයෝජන ධර්ම 3යි ඊළඟ 2යි සම්පූර්ණයෙන්ම අනුසය මට්ටමිනුත් බැහැර වුණා. ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යා කියන සංයෝජන ධර්ම සම්පූර්ණ බැහැර කරපුවාම රහතන් වහන්සේ කියන නැත්නම් රහත් වුණාම ඒ පහ අයින් වෙනව නෙමෙයි. ඒ පහ අයින් කරගත්තම 10ම අයින් කරගත්ත කෙනා රහතන් වහන්සේ කියනවා. ඒ වගේ ඕහිත බාරෝ කිය. ඒක මේ බර බිම තිබ්බොත් රහතන් වහන්සේ කියනවා. රහත් වුණාම බර බිම තියනව නෙමෙයි. බිම තිබ්බ කෙනා රහතන් වහන්සේ කියලා කියනවා. මොකේ බරද මේ පංචස්කන්ධ භාරය. හොඳයි. අපි එතකොට මේ දක්වා අද අපි
මේ විදර්ශනා සම්බන්ධයෙන් අපි මේ මාතෘකාවෙන් කතා කළේ 10 වෙනි සාකච්ඡාව. විපස්සනා යටතේ. ඉතින් අපි උපමනකින් මේ පිළිබඳව මූලික වශයෙන් මේ පංචස්කන්ධ භාරය පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව කතා කරගෙන අප කොටස නිමා කරනවා. හොඳයි. වෙනදා වගේම අද අපි විශේෂයෙන් ඊයේත් අදත් විඥාන පිළිබඳවයි කතා කළේ. ඒ පිළිබඳව ඔබට යමක් එකතු කරන්න යමක් තියෙනවා නම් ඒ වගේ මොන හරි ගැටලු ප්‍රශ්න විමසන්න යමක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ඉතිරි කාලය ඒ වගේ සාකච්ඡා සම්මන්ත්‍රණ වලට යොමු කරන්න. හොඳයි මම ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දෙන්න කැමතියි. අනේ ඔබට ස්ථානාන්තර තියෙනවා. ඔව්. මේ දැන් වාසියක කලක් තිස්සේ දැනගන්න අවශ්‍යලා තිබිච්ච ගොඩ දේවල් ඉතාම පැහැදිලි වුණා. අපේ හඳුරන්නේ එතකොට දැන් ඕලාරික මට්ටමින් අපි හිත අයින් කරගන්න තත්ත්වයටපත් වුණාම එතනින් ධ්‍යාන මට්ටම කියන එක අවශ්‍ය වෙන දෙයක්ද? ඇයි අපිට මේ සියල්ලම අනිත්‍යයි කියන තැනින් හිටියොත් එතකොට අපි පරවතුකින් උඩට ඇවිල්ලා ඒක පිපුණා වෙනවද? ඒක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්, වැදගත් කාරණයක් ඒක. පංචකාම කියන අපේ ඕලාරික මට්ටමින් අපි මිදුණයින් පස්සේ එතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ එතන ඉතුරු වෙනවා මේ යම් අනුසය ගතියක්. මේ ඔය අපි ඕලාරික මට්ටම කියන්නේ පංචකාම සම්බන්ධයෙන් මේ අර පරිඋත්තාන සහ වීතික්කම කොටස් බැහැර වුණු අවස්ථාව පරිඋත්තාන වීතික්කම. නමුත් අනුසේ වශයෙන් දැන් උදාහරණයක් හැටියට ගත්තම අපි ඔය පංචකාමයට අදාළ ඕලාරික කටයුතු වලින් අයින් වුණාට ඕවා පිළිබඳ කාම විතර්ක වගේ තියෙනවා. අනුසය වශයෙන් වගේ ඕවා පවතින අවස්ථා තියෙනවා. එතකොට දැන් සීලය 100%ක්ම වගේ පිරිසිදු වෙලා දැන් අර කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. නෙක්ඛම්මයටත් ගිහිල්ලා දැන් නෛෂ්ක්‍රම්‍යයත් අත්විඳින මට්ටමට ඇවිල්ලා ඒ වයින් සම්පූර්ණයෙන්ම දුරු වෙලා දැන් කාම ය පිළිබඳව යම්කිසි පරිඋත්තාන වීමක් කරත් ඒවත් පාලනය කරගන්න පුළුවන් බණ භාවනා කටයුතු ධ්‍යාන සමාධි මට්ටමින් එහෙත් අනුසේ වශයෙන් මේවයි යම් දේවල් ශේෂ මාත්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහා තමයි අපි ඔය දෙවෙනි මට්ටමක් බුදුදහමේ පෙන්වන්නේ. තව ටිකක් සංසුන් වෙලා විවේක වෙලා බලන්න අනුසය මට්ටමේ දේවල් තියනවාද කියලා. දැන් අපි ඕලාරික මට්ටමින් ගැලවුණාම බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ තීන්දුවකට එන්න එපා, තීරණයකට එන්න එපා එකවරම. දැන් තමන් මේ පංචකාමවල අනිත්‍ය අනාත්ම ස්වභාවය දකිනවා, වැටහෙනවා මේවා මෙහෙමයි කියලා. නමුත් ඊට වැඩි වෙනස් වූ දේවල් පිළිබඳව හිත පිහිටලා තියෙන්න පුළුවන්, හිත සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා තව ටිකක් ඔය විවේකයෙන් ඉඳගෙන සංසුන්ව ඉඳගෙන තැම්පත්ව ඉඳගෙන බලන්න කියනවා මේ ඊට වැඩි සියුම් දේවල් මත හිත පිහිටලා තියෙනවාද කියලා. ඒකයි අර දෙවෙනි මට්ටමක් අවශ්‍ය වෙන්නේ. ඔබතුමී කිව්වා වගේ බැලුව බැලමට අපිට හිතෙන්න පුළුවන්
අර ඕලාරික දේවල් වල යථා ස්වභාවයේ තේරුම් ගැනීමත් එක්ක ප්‍රමාණවත් නේද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එතනින් දෙන්නේ නැහැ. මොකද හේතුව උන්වහන්සේ අර ශ්‍රමණ සම්පදායේ වැඩපිළිවෙලේ ඇවිල්ලා උන්වහන්සේ දැක්ක ආලාර කාලාම උද්දකරාම පොත් වගේ බොහොම ගැඹුරට සමාධිය වඩපු ඇත්තෝ සමහර දේවල් අල්ලගෙන ඉන්නේ. හිතින්. හැබැයි ඒ අර ඕලාරික දේවල් නෙමෙයි අල්ලන් ඉන්නේ දැන්. ඊට වැඩි වෙනස් තලයක දේවල් අල්ලගෙන ඉන්නේ. ඊට වැඩි හොඳයි කියන ඒවා, ඊට වැඩි යහපත් කියන ඒවා අල්ලගෙන ඉන්න බව දැක්කා. අන්න එතෙන්ට ගෙනල්ලා ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ සියුම් තැනකටත් ගෙනල්ලා ආපහු විදර්ශනාවට දාලා බලන්න කියනවා. මම මේ අල්ලගෙන ඉන්නේ ඊට වැඩි අර ඕලාරික දෙයින් සුකුම දෙයට ඇවිල්ලා සුකුම දෙය අල්ලන් ඉන්නවද කියලා බලන්න කියන එක. ඒකටයි අර දෙවෙනි පියවර අවශ්‍ය වෙන්නේ. මේක පැහැදිලිද මන් දන්නේ ඔබතුමී? පැහැදිලි, තාම පැහැදිලි අපේ හඳුරන්නේ. තාම පැහැදිලි. ඉතින් ඔය ඔව් ඇති විදියට සරල වශයෙන් තෝරා ගන්න පුළුවන් විදියට පැහැදිලි කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. නිවදෙන්ම සැනසී සිටීවා ස්වාමීන් වහන්සේ. මම කියන්න ගියේ අර එතුමිය කලින් චම්පිකා මහත්මිය මතක් කර කාරණේ ගැන අපි තවත් ටිකක් ගැඹුරින් අපි විදර්ශනාව යෝගීන් දැන් අපි හුඟක් ওই මට්ටමේ ඉන්නේ ඇත්තටම. දැන් මේ මම හිතනවා මේ අපි එකතු වෙලා ඉන්න අපේ කල්යාණ මිත්‍රයෝ පිරිස හුඟක් ඉන්නේ ওই දෙවෙනි මට්ටමේ බණ භාවනා කටයුතු කරගෙන බොහොම විවේකයෙන් චිත්ත සමාධිය අත්විඳින, චේතෝ සමතේ අත්විඳින හුඟක් ක්ලේශ ධර්ම දුරු කරගත්ත ඇත්තෝ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ හුඟක්ම ඒ හොඳම තැනකට ඇවිල්ලා ඉන්න අපි අර මේ බොහෝ මේ අර මේ මීටර් 100 බොහෝ අමාරුවෙන් දුවගෙන ඇවිල්ලා අර අන්තිම තැනට ඇවිල්ලා ඉන්න වෙලාව වගේ මේ ඒක හොඳටම වීරිය කරලා අන්තිම වෙලාවේ අර දැඩි වීරිය කරලා ඒ වගේ සියුම් දෙයක් පවා තියෙනවා නම් ඒක වහාම අත්හැරලා දාන එක තමයි සුදුසු. දැන් අපි කොහොමද මේ පංචකාම ඕලාරික දේවල් පිළිබඳව අපේ හිත නැඹුරුව නැහැනේ. අපි තියනවද කියලා බලන්න. ඒක නිසා මේ අවස්ථාවේ ටිකක් ඔය විදර්ශනාව වැඩි කරන්න. මොනවා ගැනද ඔය විවේකය, චිත්ත සමාධිය, පුදකලා භාවය, නිහඬ බව, පිරිසෙන් වෙන් වෙලා ඉන්න ගතිය, මේ චේතෝ සමතය, මේ වගේ අපි අත්විඳින ඉහළ ගණේ අර සෞත්තරං සමාහිතං විමුක්තං කියන වචන වලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දේවල් දැන් අත්විඳින අවස්ථාව. ඉතින් මේවයිත් හිත පිහිටවන්නේ නැතුව නැත්නම් ඒවා මේ ගැන විශේෂයෙන් ඇති වෙන්නේ තණ්හාවලටත් වැඩිය සමහර වෙලාවට ওই මට්ටමේදී ඇති වෙන්නේ එක්තරා මානී ස්වභාවයක් ඇති වෙන්නේ. අපි මේ தત્ත්වය පිළිබඳව එක්ක දිට්ටි ඇති වෙනවා. මාන දිට්ටි වගේ දෙක ඇති වෙන්න පුළුවන්. දිට්ටි කියන්නේ තමන් සම්පූර්ණයෙන්ම මිදුණා වගේ අදහසක් ඇති වෙන්න පුළුවන්. මාන කියන්නේ තමන් ඒ පිළිබඳව එක්තරා මේ ලෝකයේ දිහා බලපුවාම තමන් යම් කිසි උසකට ඇවිල්ලා ඉහළ තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා තමන්ට පේනවා. දැන් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලපුවාම ওই මට්ටමේ ඉන්නකොට අපිට දැනෙනවා මේ තමන් අනිත් අය ඉන්න ගොහරුවෙන් මිදිලා උඩට ඇවිල්ලා ඉන්නව නේද කියලා. ඉතින් ඒකත් හේතුඵල ධර්මානුකූලව දකින්න මිසක ඒක මානී තත්වයක් ඇති කරගන්න සුදුසු එකක් නෙමෙයි. දික්ටි වලට වැටෙන්නත් හොඳ නැහැ. මම ਸਰව සම්පූර්ණ වශයෙන් මිදිලා ඉන්න කෙනෙක් කියලා. තව ටිකක් මේ වර්තමානයේ තමා විඳින ඉහළ తত্ত্বය ගැන සිහිනුවන උපද්දලා
තව ටිකක් විමසලා බලන්න, තවත් පරීක්ෂා කරලා බලන්න. තව මොනවා හරි දෙයක් තියනවද කියලා, අත්හරින්න දෙයක් තියනවද කියලා තවත් පරීක්ෂා කරලා බලන්න කියන එකයි මෙතන අපේ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඒකයි. තවත් ටිකක් පරීක්ෂා කරලා බලන්න. නිශ්චිතවම නිගමනයට එන්න එපා අන්තිම තැනටම ඇවිල්ලාද කියලා තවත් ටිකක් පරීක්ෂා කරලා බලන්න. ඒක නිසා අපි විඥාණය සියුම් දෙයක හරි පිහිටලා තියනවාද කියලා විමසා බැලීමක් අපි මෙතෙන්දී කළ යුත්තේ. හොඳයි. තවත් මොනවද අපිට කතා බහ කරන්න තියෙන දේ? නාම රූප පච්චය විඥාන කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තේරුණා ස්වාමීන් වහන්සේ. වහන්සේට ගොඩාක් පිං. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ විඥාණය මරණයේදී ස්වාමීන් වහන්සේ ඒක කොහොමද ඒක වෙන්නේ? ඊට පස්සේ ආයේ ඒක උප්පත්තියේදී නාම රූප ඇති වෙනවද? ඒ පිළිබඳව පොඩි විස්තරයක් කරපු වහන්සේට ගොඩාක් පිං. ඔව් මේ පුනර්භවයට සම්බන්ධ වෙන ආකාරය මේ අහන්නේ විඥානය. එතකොට විඥානය නැවත නාම රූපයක් ඉල්ලනවා නැත්නම් නැවත නාම රූපයක පිහිටනවා කියලා අපි කියමු. නැවත නාම රූපයක් ඉල්ලන්නේ මේ විඥානය නැවත නාම රූපයක් ඉල්ලන මට්ටමේ තියනවා නම් විතරයි. ඒ කියන්නේ උපාදාන මට්ටමේ තියනවා නම් අර නැවත නාම රූපයක් ඉල්ලන්නේ නැත්තම් උපාදාන කරන්නේ අපේක්ෂා කරන්නේ නැවත නාම රූප පිළිබිඹු කරනවා නම්නේ. දැන් නාම රූප පිළිබිඹු කරන්නේ නැහැ. නාම රූපයක පිහිටන්නේ නැත්තම් විඥාණය මේ ජීවිතේ මරණයෙන් මේ විඥාණය ඉවරයි. ඔව් ඉවර වෙනවා. ආපහු ඉල්ලීමක් නැත. ආපහු විඥාණය නාම රූපයක් අපේක්ෂා කරන්නේ නැහැ. මේකට සම්බන්ධ වීමක් නැහැ. මෙතනින් නිමයි. අර රහතන් වහන්සේලාගේ විඥානයේ ස්වභාවය එහෙමයි. එහි නාම රූප වලට නිශ්චිත වීමක්, නාම රූප වලට උපාදාන කිරීමක් එවන්නක් අපේක්ෂා කරන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් මම කියන්නම්. දැන් අපිට මෙතන ඉන්නේ ඇත්තෝ තම තමන් වශයෙන් හිතලා බලන්න ආයි කොහේ හරි උපදින්න කැමැත්තක් හිතේ තියනවද කියලා. මේ විශ්වයේ දැන් අපි දැකලා තියෙන සත්වෝ ඉන්න මිනිස්සුયો, තිරිසන් සතුන්, තව දෙවියෝ බ්‍රහ්මයෝ ගැන අහලා තියෙනවා. ඔය නොඑක් භව පිළිබඳව කතා වෙලා තියෙනවා. දැන් බලන්න තමන්ගේ හිතේ මෙවැනි කිසියම් භවයක්, මෙවැනි කිසියම් සත්ව කොට්ටාසයක උපදින්න තවයි මේ මරණයෙන් අපේ මරණයෙන් පස්සේ උපදින්න අදහසක් හිතේ තියනවාද? මේක ඔව්ද නැද්ද කියලා උත්තරයක් දෙන්න එපා අපිට. තමන් බලන්න එහෙම අපේක්ෂාවක් තියනවාද කියලා. එහෙම අපේක්ෂාවක් නැත්තම් හිත නාම රූපයෙන් මිදිලා තියෙන්නේ. ආයි නාම රූපයක් ඉල්ලන්නේ නැහැ මේ හිත. එහෙනම් නාම රූපයක් ඇති කරන්නේ නැහැ. නැවත භවයක් පුනර්භවයකට මේක සම්බන්ධ වෙන්නේ. මේක ඉල්ලන්නේ නැහැ. ඉල්ලන තැනට අවශ්‍ය දේ කෙරෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් ඉවරයි. ඉවරයි ස්වාමී. ඒකයි ස්වභාවය. ගොඩාක් පින් වහන්සේගේ අද දේශනාවෙන් ගොඩාක් දේවල් දැනගත්තා. අනේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. කරදරයක්. මේ වහන්සේ අන්තිමට දීපු උත්තරේදී නාම රූප ඉල්ලනවාද කියලා අපි කොහොමද දන්නේ? හිතෙන් ඇහුව පමණින්ම අපට ඒක දැනෙනවද? නෑ, අහනවා මේක කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා වගේ දෙයක් නෙමෙයි අත්ත වශයෙන්ම. මෙතන තියෙන්නේ මම අර ඉල්ලනවා කියන වචනේ අර විවාහාරික වචනයක් එතන පාවිච්චි කරේ. නමුත් මේක
මේ හිතෙන් අපි අහනවා නෙවෙයි. එතන තියෙන්නේ අර ඒකයි අර පතිට්ඨිත සනිදස්සන නිශ්චිත කියන වචන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ. අපි මේ වචන තුන ගත්තේ අද ඒකයි. දැන් මෙතන මේ නාම රූප වලට නැත්තම් මේ භව වලට යම් තත්වයන් වලට යම් දේවල් වලට හිත නැඹුරුව පවතිනවද? හිත නිතර ඒවා අපේක්ෂා කරනවද? පසුපස යනවද? ඒව ගැනම හිතනවද? අන්න ඒක මේ අර ඉල්ලන ගතිය කියලා මං කිව්වේ. අන්න ඒ ස්වභාවය. ඒක අපි පරීක්ෂා කරලායි දැනගත යුත්තේ. අපිම අපේ හිත පරීක්ෂා කරනකොට අපිට මේක බලා ගන්න පුළුවන්. මේ නිකන් පොඩි එකෙක් වගේ දැන් අර පොඩි දරුවෝ ඉන්නවනේ සමහර වෙලාවට ඒකමයි ඉල්ලන්නේ. ඒකමයි ඉල්ලලා අඬනවා. ඒක පස්සේම යනවා. ඒකම ගැන ඔය වගේ දැන් ඒ වගේ හිත මේ යම් දේවල් මත පවතින එය නැවත නැවත අපේක්ෂා කරන එය නැවත නැවත විඳීමට කැමැතිවන නැවත නැවත අපේක්ෂා කරන ලක්ෂණේ හිතේ තියෙන්න පුළුවන්. ඒ ලක්ෂණයට තමයි බුදුරජාණන් වහන්සේ ওই අවස්ථා තුනකදී වචන තුනක් පාවිච්චි කරේ. පටිච්චිත සනිදස්සන නිශ්චිත කියලා. එතකොට දැන් අර මම ඒකට පාවිච්චි කර වචනේ ඉල්ලනවා කියන වචන මම ඒක සිංහලෙන් පාවිච්චි කර වචන එච්චර හොඳ නැහැ. ඔබතුමී ඒක මතු කරේ ඒක හොඳයි. මේ වචනේ හිත ඉල්ලනවා කියන වචනේ මම පාවිච්චි කරේ. නමුත් මෙතන අර පුද්ගලයෙක් යමක් ඉල්ලනවා වගේ දෙයක් නෙමෙයි. හිත මේවා වලට නැඹුරු ගතිය. මේවා අපේක්ෂා කරන ගතිය. මේවා කෙරෙහි නිතර හිතන ගතිය. ඊළඟට ඒවායින් දැවෙන තැවෙන ගතිය. ඒවායින් බය තැති ගන්න ස්වභාවය. ඔන්න ඔය ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් හිත නිශ්චිතද කියලා. හිත සනිදස්සනද කියලා. හිත පතිට්ඨිතද කියලා. ඒ මත පිහිටලද හිත. හිතේ ඒවා පිළිබිඹු වෙනවද? හිත ඒවාට නතු වෙලාද කියන ස්වභාවය අපිට දකින්න පුළුවන්. මෙන්න මේ නතුණු ගතිය. ඒවයි පිහිටි ගතිය. අන්න ඒකයි මෙතන අර ඉල්ලන කියන වචනෙන් මම පාවිච්චි කරේ. මම මේ අදහස් කරේ. ඉතින් ඒක අපි පරීක්ෂා කරලා බලන්න ඕන. ඒක අසුරනේ තාම පැහැදිලි කරලා. ස්වාමීන් වහන්සේ එක භාවනාව ගන්න ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ ඔය 62ක් මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ වැඩිම භාවනා කරන මිනිස්සුන්ට කියලා. එතකොට මේ මම ස්වාමීන් වහන්සේගේ ධර්ම අහගෙන දිගටම ඉන්නකොට මට ආව අවබෝධයක් මේ ඔය වැරදි දෘෂ්ටි තියෙන්නේ අපේ බෞද්ධ මිනිස්සුන්ට නෙවෙයි හරියට දහම අහගෙන මේ මාර්ගේ යනවා නම් වැඩි ඒ වැරදි දෘෂ්ටි තියෙන්නේ Hindu වගේ ආගම් වල භාවනා කරන මිනිස්සුන්ටයි කියලා. ස්වාමීන් වහන්සේ මම මෙතන වැරදිද? ඒ ගැන මොනවා හරි කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මෙතන බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල දේශනාවේ වගේ දේශනාවලදී පවා ඒ කියන කාරණේ ගොක් වෙලාවට මේ සමකාලීන කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ ඒ සමාජ වටපිටාව තුල මිනිසයන් තේරුම් ගත්ත යම් මිනිසයන් අවබෝධ කරගත්ත වටහාගත්ත පිළිගත්ත යම් මතිමතාන්තරනේ. එතකොට එවැනි මතිමතාන්තර ඔය බ්‍රහ්මජාල දේශනාවේදී 62ක් විදිහට පෙන්නලා තියෙනවා. එතකොට ඒව දැන් වර්තමානයේ අපි ගත්තොත් වර්තමානයේත් නොඑක් ආගම් දර්ශන තියෙනවා. මම අර කලින් කතා කර අවස්ථාවක කිව්ව යම් සංස්කෘතික ගති ලක්ෂණ තියෙනවා. මිනිස්සුගේ විශ්වාස පිළිගැනීම් තියෙනවා. ඔය වගේ නොඑක් දේවල් තියෙනවා. දෘෂ්ටි තියෙනවා නොඑක් ආකාරයි. ඉතින් ඒවා කලින් කල වෙනස් වෙන්නත් පුළුවන්, අලුත් වෙන්නත් පුළුවන්. තිබිච්ච පැත්තකට ගිහිල්ලා අලුත් දෘෂ්ටි, අලුත් මතවාද
අලුත් පිළිගැනීම් වෙන්නත් පුළුවන් නේ. දැන් උදාහරණයක් හැටියට මේ දැන් ඔය ග්‍රහයෝ ගැන අපේ තියෙනෝනේ මේ මිනිස්යන්ගේ විශ්වාසය. ඉතින් දැන් ඊයේ පෙරේද මම බලාගෙන මේ මොනවද ඔය ග්‍රහ පිළිබඳව කියන අය නක්ෂත්‍රවේදියෙක්. ඒගොල්ලන්ට ඉතින් ග්‍රහය 9 දෙනයිනේ. ඉතින් ඊට පස්සේ දැන් අලුතෙන් ඉන්නවරු කවුද යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ එහෙමත් කට්ටිය ඉන්නවලු ග්‍රහය. දැන් මේගොල්ලන්ට මේක දාගන්න විදියක් නැහැ අරකට. දැන් මේගොල්ලන්ගේ ග්‍රහ චක්‍රයට දැන් අලුත් ග්‍රහයෝ ඉන්නවනේ. දැන් දාගන්න විදිහක් නැහැ. ඉතින් දැන් ඒ වගේ මේ හරි හාස්‍ය ජනකයිව බලපුවාම ඉතින් අරක උපාදාන කරගෙන ඉන්න මිනිස්සයා එක්ක අලුතෙන් ග්‍රහය හොයාගත්තා ඒක රණ්ඩු වෙනවා. ඒව බොරු, එහෙම ග්‍රහයෝ නැහැ. අර ග්‍රහය හොයාගත්ත අය කියනෝ නෑ මොකද නැත්තේ අපි මේ දුරේක්ෂ වලින් බලලා මේ විදියට ග්‍රහයෝ තියෙනවා. ඔය නමේ විතරක් නෙමෙයි. ඔය එක දේවල් ඉතින්. ඔය වගේ මේ දෘෂ්ටි විශ්වාස පිළිගැනීම් මතිමතාන්තර එක්ක ආගම් දර්ශන වලින් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් විද්‍යා ශාස්ත්‍ර වලින් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් යම් සංස්කෘතික සාධක විසින් ඉදිරිපත් කරනවා. ඉතින් ඕවා කලින් කාල වෙනස් වෙන්න පුළුවන්, අලුත් වෙන්න පුළුවන්, විවිධ වෙන්න පුළුවන්. නමුත් අපි හේතුඵල ධර්මානුකූලව හරියට මේවා දිහා බැලුවොත් අපිට පේනවා මේ හැම දෘෂ්ටියක්ම මේ මතයක්ම අලුත් වෙමින් වෙනස් වෙමින් යන මේ ඕනම දෘෂ්ටියක් මතයක් අපිට අතහැරලා දාන්න පුළුවන්. මොකද මේ නිවන් මාර්ගයේදී අපි භාවනා යෝගීන් හැටියට දැන් ඉස්සර 62ක් තිබුණා. ඒ මොනවද? දැන් තියෙන දෘෂ්ටි මොනවද? අහවල් ආගම් වල, අහවල් දර්ශන වල, අහවල් විද්‍යා ශාස්ත්‍ර වල මෙහෙම දෘෂ්ටි ඇති කරලා තියෙනවා කියලා දෘෂ්ටි පිළිබඳ සාකච්ඡා අපිට කරන්නත් පුළුවන්. නමුත් ඒක ඕනෙත් නැහැ. ඒකත් අපිට මෙතෙන්දී අතහැරලා දාන්න පුළුවන්. අපිට තේරෙනවා මේ එකක් දෙකක් අපේ සම්මාදිට්ඨියට ආවයින් පස්සේ අනිත් ඒවායේ තියෙන දෝෂය අපිට පැහැදිලි වෙනවා. මොකද විශේෂයෙන් මේ අපි යන ගමනට මේවා අදාළ වෙන්නේ නැහැ. හරියට හරි. ඔව්. ඉතින් ඒක අපිට අතහැරලා දාන්න පුළුවන්. එතනින්. ඒ දර්ශන වැඩි කියලා මේ හිතුවත් ඒක දෘෂ්ටියක්. මෙහිමයි උතන ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ දර්ශන හරි වැරදි කියන නිගමන දෙනවට වැඩිය බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ ඔය මං කියවනේ අර අනරියෝ අනත්ත් සංහිතෝ කියන වචන දෙකක් භාවිතා කරලා තියෙනවා කියලා. එතකොට දැන් මේක අනාර්යයි අනර්ථය පිණිස හේතු වෙන. ඒ කියන්නේ අපේ ආර්ය මාර්ගයට මේ ගමනට මේක දායක වෙන්නේ නැහැ, උදව් වෙන්නේ නැහැ, උපකාරී වෙන්නේ නැහැ. දැන් සමහර විට ඔය කියන විද්‍යා ශාස්ත්‍ර, ආගමික ඉගැන්වීම්, සංස්කෘතික කාරණාවල වෙන අදාළත්වයන් සහ වෙන ලෞකික උපයෝගීතාවයන්. මොකක්ද ඒකට කියන්නේ? ලෞකික උපයෝගීතාවයන් තියෙන්න පුළුවන්. උපයෝගීතාවය කියන එක මම හිතන්නේ තේරෙනවනේ ඔයත්තන්ට. ඒවයි තියෙන මේ ලෞකික වශයෙන් යම් ඒවයින් කෙරෙන දෙයක් තියෙන්න පුළුවන්. ඒ සමහර දැන් උදාහරණයක් ගත්තොත් විද්‍යාත්මක මත සහ විද්‍යාවෙන් සොයා ඒ කියන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ ක්ෂේත්‍රවල හොයාගත්ත යම් දේවල් යම් න්‍යාය ක්‍රම සූත්‍ර මේවයි තියෙනෝනේ යම් උපයෝගීතා වටිනාකමක් නේ. දැන් සරල උදාහරණයක් මම කිව්වොත් ප්ලේන් එකක් නගන්නේ කොහොමද? ප්ලේන් එකක් නගන්නේ එක්තරා භෞතික විද්‍යා න්‍යාය ධර්මයකට අනුවනේ. නැත්තම් ප්ලේන් එකක් ගුවන්ගත කරන්න බෑ. එතකොට ඒ භෞතික විද්‍යා න්‍යාය අනුව අපිට ගුවන් යානයක් ගුවන්ගත කරගන්න පුළුවන්. ඒ කියන්නේ භෞතික ලොකු ස්කන්ධයක් ස්කන්ධ බහාරය ඒකේ තියෙන මේ වේගයයි ස්කන්ධයයි අතර තියෙන මේ සූත්‍රය පාවිච්චි කරලා ස්කන්ධය සීරෝ කරන්න පුළුවන් වේගය වැඩි කිරීම හරහා. ඒ කියන්නේ ප්ලේන් එකක් නගනවා කියලා කියන්නේ නැත්නම් ප්ලේන් එක නිකන් ඔස්සලා බැලුවොත් එහෙම ඒකේ තියෙන බර
එතකොට ඒ භෞතික විද්‍යාත්මක කාරණේ පදනම් කරගෙන අපි යම්කිසි වැඩක් කරනවානේ. එතකොට ඒවයි තියෙන්න පුළුවන් ලෞකික උපයෝගීතා වටිනාකමක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා එහෙමයි කියලා එහෙම පිළිගන්නවා. ඒවයි යම් ලෞකික වශයෙන් උපයෝගීතා වටිනාකම් තියෙන දේවලුත් තියෙනවා. නමුත් මේවා අනරියෝ අනත්ත සංහිතෝ. මේ තවත් තැනක බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරන ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සංවත්තති කියලා. න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න විරාගාය න නිරෝධාය සංවත්තති. ඇයි මං ඒවා ගන්න නැත්තේ මෙතෙන්ට? ඇයි මං ඒ දේවල් අයින් කරන්නේ? මේ අපි යන ගමනට මේක දායක වෙන්නේ නැති නිසා. නැත්තම් අර භෞතික විද්‍යා න්‍යාය පාවිච්චි කරලා ප්ලේන් එකක් නගන එක යම්කිසි ලෞකික වැඩකට ප්‍රයෝගී වෙන්න පුළුවන් නේ. සමහරට බුදුරජාණන් වහන්සේ අද හිටියනම් උන්වහන්සේත් ඔය ප්ලේන් එක නැගලා යන්න ඉඩ තියෙනවා. ඒක වෙනම කාරණයක්. ඒ ලෞකික විශේෂ ක්ෂේත්‍රයට හෝ ඒ කිසියම් තැනකට ඒක ඇණයක් මුරිච්චයක් වෙන්න පුළුවන්, ප්‍රයෝගී වෙන්න පුළුවන් ඒක. නමුත් අපේ ගමනට අපි මේ ලෝකුත්තරත්වයට යද්දී අර දේවල් අදාළ නැහැ. අදාළ කියන්නේ මේකට උපකාරී වෙන්නේ නැහැ. මේකට බාධාකාරී සමහර වෙලාවට. උපකාරී වෙන්නේ නැහැ සමහර දේවල් බාධාකාරී. ඉතින් ඒක නිසායි බුදුරජාණන් වහන්සේ අර වචන ටික බලන්න කොච්චර ලස්සන වචන ටිකක් දේශනා කරාද කියලා. න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න නිබ්බානාය සංවත්තති. ඔන්නෝය මේ විරාගයේ පිණිස නිරෝධයේ පිණිස නිවන පිණිස හේතු වෙන්නේ නැති නිසායි මම ඒ ටික අයින් කරන්නේ මේකෙත්. ලස්සන්ට කිව්ව ස්වාමීන් වහන්සේ. බොහොම කෙලින් පාරක් වෙන්නලා තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් ඒ විදියටම ඒක කරගන්න පුළුවන්. මොකද ඕන නැති ඒවා මේකේ නැහැ. ඔව් ඇත්ත වශයෙන්ම අර අනවශ්‍ය දේ පැත්තකට කරන එක නෙමෙයි කරන්නේ. ඒකයි. හොඳයි එහෙනම් අදට අපේ දහම් හමුව නිමා කරනවා. එතකොට අපි විදර්ශනා පිළිබඳ කරගෙන ආව සාකච්ඡා මාලාව අපි සාකච්ඡා 10ක් කරලා තියෙනවා අද සාකච්ඡාවත් එක්ක. ඔක්කොම අපිට මේ නිවෙන මග Skype ගිණුමේ තුලත් කරලා තියෙන නිසා ඕන කෙනෙකුට ඒක අහන්න පුළුවන්. මම හිතන්නේ තවත් දන්න කියන අයට මේක භාගත කරගෙන ශ්‍රවණය කරන්න කියලා මේ කල්යාණ මිත්‍රත්වයෙන් ආරාධනා කරන්න පුළුවන් නම් ඒවා එකතු කරලා අනිත් අයට අහන්න සලස්සන්න. මමත් බලාපොරොත්තු වෙනවා මේ විදර්ශනාව ගැන කරපු මේ සාකච්ඡා වෙනම අරගෙන මේ අනිත් අයට හුඟක් අය මගෙන් ඉල්ලීමකුත් කරා මේ අපිට මේ දේශනා සාකච්ඡා අහන්න ලැබෙන්න සලස්සන්න කියලා. ඉතින් අපි අනිත් අයටත් කල්යාණ මිත්‍රත්වයෙන් ඒ සඳහා අවස්ථාව සලසමු. කොහොම නමුත් විදර්ශනා පිළිබඳ තවදුරටත් යමක් කතා බහ කළ යුතු නම් අපිට පුළුවන්කම තියෙනවා තවදුරටත් මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න. එසේ නැතිනම් අපිට ඉදිරිපත් වෙලා තිබිච්ච වෙනත් මේ අපිට මතකයි කලින් මේ විදර්ශනා සාකච්ඡාවට එන්න පෙර ඒ පිළිබඳව යම්කිසි යෝජනා කීපයක් ඉදිරිපත් කරා. ඒ යෝජනා වලින් තමයි මේ ධර්ම මාතෘකා ඉදිරිපත් කරලා තිබුණා. ඒ වයින් තමයි අපි මේ විදර්ශනා මාතෘකාව තෝරාගත්තේ. නමුත් ඊට අමතරව තවත් කාරණා
සඳහන් කරලා තිබුණා. අපිට පුළුවන් ඒ දේවල් වලටත් අපේ අවධානය යොමු කරන්න. මොකද තවත් යම් දේවල් යෝජනා කරලා තිබුණා. හොඳයි. අනිත් පැත්තොත් මොන හරි යෝජනා කරනවා නම් ඒ වගේ යෝජනා කරන්න සහ තවදුරටත් විදර්ශනා මාතෘකාව කළ යුතුද කියලා ඒක ඔබ තමයි තීරණය කර යුත්තේ. හොඳයි අදහසොත් ඉදිරිපත් කරන්න. එහෙමනම් අපි අද දහම් හමුව මෙසේ නිමා කරනවා. එතකොට විදර්ශනාව පිළිබඳව අපි කරපු සාකච්ඡා මාලාව ඊටාම කෙටියෙන් සාරාංශ කරොත් මෙහෙමයි. විදර්ශනා විපස්සනා යථාභූත ඥාන දර්ශන සමනුපස්සන පච්චවෙක්කන මෙන්න මේ වචන වලින් බුදු පියාණන් වහන්සේ යමක් අදහස් කළා. ඒ වචන පහෙන්ම අදහස් කළේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම, ඇති තතු අවබෝධ කර ගැනීම. අවබෝධ කර ගැනීම විතරක් නෙවෙයි, ඒ පිළිගැනීම සහ ඊට අනුගත වීම. ඒකට අපි වචන දෙකක් පාවිච්චි කරා, තථාගත වගේ වචන. එතකොට එය අපේ විදර්ශනාවේ විශේෂපතය නැත්නම් කුමක් ගැනද යථා ස්වභාවය තේරුම් ගත යුත්තේ කියන කාරණේදී අපි විශේෂපතේ කොටස් දෙකකට බෙදාගත්තා. පේඨකෝපදේශයෙන් අපිට ලැබිච්ච මාර්ගෝපදේශයේ අනුව එක කොටසක් තමයි විශ්ව ආචාර ධර්ම පද්ධතිය. විශ්ව ආචාර ධර්ම අවබෝධ කර ගැනීම, ඒක පිළිගැනීම සහ ඊට අනුගත වීම. එතනින් විශාල දුක්ඛ දෝමනස්ස කොටසක් අවසන් වෙනවා. විශාල වශයෙන් උපාදානයත් අයින් වෙනවා. ඊළඟට විශ්ව යථාර්ථය, නාම රූප ධර්ම වල යථා ස්වභාවය, අනිච්ච අනාත්ම විපරිණාම සමුදය වයි පටිච්ච සමුප්පන්න වැනි යථා ස්වභාවයන් අවබෝධ කරගත්තම නාම රූප කෙරෙහි අපේ හිතවල තියෙන ඇලීම් ගැටීම් මුලා විමුත් ඒ ටිකත් අයින් වෙලා යනවා. එතකොටයි අපි ඔය අන්තිමට කතා කර අනිශ්චිත අපපතිත්තිත අනිදස්සන කියන தത്വයට අපේ මනස නැත්තම් අපේ හිත අපේ විඥානයේපත් වේ. පිරිසිදු හිතක්, යමක නොපිහිටි හිතක්, යමක් අපේක්ෂා නොකරන හිතක් ඇති වෙනවා. ඉතින් ඒකයි විදර්ශනාවේ පරමාර්ථය, අපේක්ෂිත ඉලක්කය වෙන්නේ. ඉතින් ওই ඉලක්කයට අපිට යන්න පුළුවන්. මේ මාර්ගයත් අපි සාකච්ඡා කළා ওই සාකච්ඡා 10 තුල. ඉතින් මගේ අරුණු ඇත්තෝ ඒ සාකච්ඡා නැවත නැවත අහලා තේරුම් ගන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් කරුණාකරලා අපිත් සමග සාකච්ඡා කරන්න. දැනටත් සමහර ඇත්තෝ වෙලාවෙන් කරගෙන කතා කරනවා. ලංකාවේ ඉන්න ඇත්තන්ට දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්. විදේශ රටවල ඉන්න ඇත්තන්ට වෙලාවක් කිව්වොත් මට මේ Skype තාක්ෂණය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. පස්සට තියන්න එපා කිසිම දෙයක්. සමහර අය මේ වැඩ පස්සට තියනෝනේ මේ හවල් එකේ වුරුනාම මේක කරමු කියලා. දැන් අපිට එහෙම එකක් නැහැ. අපි මේ දවස්වල මේ මුළු ලෝකෙම නතර කරලානේ තියෙන්නේ මේ කොරෝනා වෛරසයෙන්. ඒ වුණාට අපිව නතර කරන්න බෑ. අපි අපේ ගමන යනවා. ඉතින් අපි හුඟක් අය කියන්නේ මේවා ඉවරුනාම කරමු, මේ ප්‍රශ්න ඉවරුනාම. ඉතින් ආර්ය ජීවිතේ එහෙම නතර කරන්න කියලා දෙයක් නැහැ. අපි මේ ගමන අපි යනවා. වර්තමානයේ ඇති වෙන හැම දෙයක්ම හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න. එහෙනම් ඒක ගැන අනිශ්චිත වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් මම හිතනවා ඔය අපි විදර්ශනාවේදී සාකච්ඡා කළ බොහෝ කාරණා හැම දිනම වටහා ගන්න ඇති. ඒ විදර්ශනා ඥානය ඇති කරගෙන විදර්ශනා මනසක් ගොඩනගාගෙන, ඒ විදර්ශනා මනස කියන්නේ අර කිසිවක් පිළිබිඹු නොකරන, කිසිවක නොපිහිටි, කිසිවකට නැඹුරු නොවුණු මනස. හැම දෙයක්ම දකිනවා, අහනවා, විඳිනවා, වැටහෙනවා. නමුත් කිසිවක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැති මනස. කොයි වෙලාවෙද? වර්තමාන මොහොතේ. හොඳයි. එහෙමනම් අපි අද දහම් හමුවත් මෙසේ නිමා කරනවා. වෙනද වගේම මේ සදහම් හමුවට සහසම්බන්ධ වුණු, එකතු වුණු අපේ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම මේ උතුම් ධර්ම අවබෝධය තුළින් මේ ජීවිතයේදීම
පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.